අයිබෝවන් ළමයි අපි අද ඔයාලගේ ව්‍යාපාර හා ගිනුම් කරන අධ්‍යයනයේ විෂයේ විභාග ප්‍රශ්නපත්‍රයක් සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා ඔයාලගේ ව්‍යාපාර හා ගිනුම් කරන අධ්‍යයනයේ විෂයට අදාළව ප්‍රශ්නපත්‍රය සකස් වෙන්නේ කොහොමද කියලා. ඉතින් අද දවසේ අපි 2018 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්නපත්‍රය සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මුලින්ම අපි දන්නවා පළවෙනි ප්‍රශ්නපත්‍රය එහෙම නැත්නම් ඔයාලගේ MCQ බහුවර්ණ ප්‍රශ්නපත්‍රය තමයි ඔයාලට ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ. ඔයාලා දන්නවා බහුවර්ණ ප්‍රශ්නපත්‍රය ප්‍රශ්න 40කින් සමන්විතයි. එකේ සිට 40 තෙක් ප්‍රශ්නවලට නිවැරදි පිළිතුර තෝරන්න ඔයාලට තියෙන්නේ. හරි. අපි බලමු මෙන්න 2018 ඔයාලගේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්නපත්‍රයේ බහුවර්ණ ප්‍රශ්නපත්‍රය ඔයාලට දීලා තියෙනවා. දැන් ඔයාලට පේනවා ඇති එකේ සිට ප්‍රශ්න 4ක් තියෙනවා. ඒ වගේම තමයි මේ පැත්තේ ප්‍රශ්න 11 වෙනකන් තියෙනවා. හරි. ඊට පස්සේ ප්‍රශ්න 12 ඉඳන් 18 වෙනකන් මේ පිටුවෙත් 19 වෙනි ප්‍රශ්නේ ඉඳන් 24 වෙනි ප්‍රශ්න වෙනකන් අනිත් පිටුවෙත් තියෙනවා. ඊට පස්සේ මේ බලන්න ප්‍රශ්න අංක 25 සිට 31 තෙක් ප්‍රශ්න තියෙනවා. ඒ වගේම 32 සිට 34. ඒ වගේම තමයි ඔයාලා දන්නවා ඔයාලගේ අවසාන ප්‍රශ්න කිහිපය මූල්‍ය ප්‍රකාශන වලින් අහන්නේ ඡේදයක් දීලා ශේෂ පිරික්සුමක් දීලා අපෙන් ප්‍රශ්න 5ක් හෝ 6ක් අහනවනේ. හරි මෙන්න අවසානයේ දීලා තියෙනවා 2018 සාමාන්‍ය පෙළ විභාගයේ ශේෂ පිරික්සුම දීලා ප්‍රශ්න 6ක් අහලා තියෙනවා. එතකොට ඔයාලා දන්නවා ඔයාලගේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ ව්‍යාපාර කොටසෙන් ප්‍රශ්න කීපයකුත් මේ සාමාන්‍ය පෙළ 2018 පේපර් එකේ ප්‍රශ්න 16ක් තියෙනවා ව්‍යාපාර කොටසෙන්. ප්‍රශ්න 24ක් ඇවිල්ලා තියෙනවා ගිනුම් කරණයට අදාළව. එතකොට වැඩි බර තැබීමක් තියෙන්නේ MCQ පේපර් එකේ ගිනුම් කරණයට. එතකොට 16ක් ව්‍යාපාර කොටසටත් ගිනුම් කරණයට අදාළ ප්‍රශ්න 24කුත් අපිට සාකච්ඡා කරන්න තියෙනවා. එහෙනම් මේ සෑම ප්‍රශ්නයකටම එක ලකුණක් හම්බෙනවා. ඒ අනුව MCQ ප්‍රශ්න පත්‍රයට ඔයාලට ලකුණු 40ක් හම්බෙනවා. එහෙනම් ලකුණු 100න් ලකුණු 40ක් කියන්නේ ලොකු සංඛ්‍යාවක්. ඒ නිසා අපි අද දවසේ සාකච්ඡා කරමු ඔයාලගේ MCQ පේපර් එකට සාර්ථක ඔයාලා මුහුණ දෙන්නේ කොහොමද කියලා. හරි. එහෙනම් අපි සාමාන්‍ය පෙළ 2018 ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නෙට යන්නයි සූදානම් වෙන්නේ. බලන්න ගොඩක් වෙලාවට අපේ MCQ පේපර් එකේ ඉරිගහන පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්න කීපය සිද්ධියක් දීලා ඒ සිද්ධිය ඇසුරෙන් තමයි අහන්නේ. හරි. බලමු. ළඟම පාසල හොඳම පාසල සංකල්පය අනුව මෑතකදී නව විද්‍යාගාරය ඇතුළු පාසලේ ගොඩනැගිලි සංවර්ධනය කෙරුණු නෙළුම්මිල මහා විද්‍යාලයේ 2017 වර්ෂයේ අපොස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්ව දැනට රවිමල් සමාගමේ තාවකාලික රැකියාවක නියුතු සමාදී විශ්වවිද්‍යාලයට තේරී ඇති බව දන්වා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් ඇයට ලිපියක් එවා ඇත. මෙන්න දීලා තියෙනවා සිද්ධියක් නේ. හරි. බලමු අපි වැදගත් දේවල්. ළඟම පාසල හොඳම පාසල සංකල්පයනේ. සංකල්පයක් තියෙනවා ළඟම පාසල හොඳම පාසල කියලා. මෑතකදී නව විද්‍යාගාරය ඇතුළු පාසලේ ගොඩනැගිලි සංවර්ධනය කෙරුණු හරි. මෙන්න වැදගත් දෙයක් මොකක්ද? නෙළුම්මිල මහා විද්‍යාලය. හරි. මෙන්න බලන්න මොකක්ද? නෙළුම්විල මහා විද්‍යාලයේ 2017 වර්ෂයේ අපොස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්ව දැනට රවිමල් සමාගමේ අන්න කොහෙද රවිමල් සමාගමේ තාවකාලික රැකියාවක නේද විශ්වවිද්‍යාලයට යනකම් නේද
තාවකාලික රැකියාවක නියුතු සමාධි. කවුද? සමාධි විශ්වවිද්‍යාලයට තේරී ඇති බව දන්වා කොහෙන්ද එවලා තියෙන්නේ? විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් ඇයට ලිපියක් එවා ඇත. මොකක් දෙවලා තියෙන්නේ? ලිපියක්. පිටිකක් තේරුණ විදිහට අපි පොඩ්ඩක් හයිලයිට් කරගත්තනේ වැදගත් දේවල් කීපයක්. හරි, බලමු පළවෙනි ප්‍රශ්නය. ඉහත සිද්ධියේ සඳහන් නෙළුම්බිල මහාවිද්‍යාලය මගින් සපුරාලනු ලබන මූලික මිනිස් අවශ්‍යතාවය කුමක්ද? හරි. මොකක්ද? නෙළුම්බිල මහාවිද්‍යාලය මගින්නේ විද්‍යාලයෙන් සපුරාලනු ලබන මූලික මිනිස් අවශ්‍යතාවය. අපි කතා කරනවානේ අවශ්‍යතා හා උවමනා පළවෙනි පාඩමෙන්මනේ. හරි. එහෙනම් විද්‍යාලේ පාසලෙන් කරන්නේ මොකක්ද අවශ්‍යතාවය? සපුරාලන අවශ්‍යතාවය තමයි හරි ලේසි. මොකක්ද? අධ්‍යාපනය. පැහැදිලි නේද? සෞඛ්‍ය තියෙනවා, නිවාස තියෙනවා, ආරක්ෂාව තියෙනවා, අධ්‍යාපනය නේද? පහසුයි. පාසල මගින් සපුරාලන අවශ්‍යතාවය තමයි අධ්‍යාපනය. හරි. අංක 2ට යමු අපි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අයත්වන ව්‍යාපාර සංවිධාන වර්ගය. මොකක්ද? විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අයත්වන ව්‍යාපාර සංවිධාන වර්ගය. අපි ඔයාලගේ 10 ශ්‍රේණියේ 3 වෙනි පාඩමේදී කතා කරනවා ව්‍යාපාර සංවිධාන කියලා. මේ ව්‍යාපාර සංවිධානයක අපි දන්නවා විවිධ ව්‍යාපාර සංවිධාන වර්ග තියෙනවානේ. ඒක පුද්ගල ව්‍යාපාර තියෙනවා, හවුල් ව්‍යාපාර තියෙනවා, සීමා සහිත සමාගම් තියෙනවා, ඒ වගේම තමයි සමූපකාර තියෙනවා, ඒ වගේම රාජ්‍යංශයේ ව්‍යාපාර තියෙනවා. හරි, දැන් අපෙන් අහන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව. මේක මොන අංශයේද? අයිති අනුව ගත්තොත් මොන අංශයේද? රාජ්‍යංශයේ ව්‍යාපාර සංවිධානය. හරි. මතකයි කොමිෂන් සභාව. කොමිෂන් සභාව කියලා කියන්නේ රාජ්‍ය සංස්ථාවලට කියන තවත් නමක්නේ. සංස්ථා කියන එකට අපි නම් කීපයක් තව පාවිච්චි කරනවා. අධිකාරිය වෙන්න පුළුවන්, මණ්ඩලය වෙන්න පුළුවන්, කාර්යාංශය වෙන්න පුළුවන් නේ, කොමිසම වෙන්න පුළුවන්. එහෙනම් අන්න පැහැදිලි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියන්නේ මොකක්ද? ව්‍යාපාරය සංවිධාන වර්ගයේ මොකක්ද? රාජ්‍ය සංස්ථාවක්. පැහැදිලි නේද? හරි. එහෙනම් මෙන්න උත්තරේ. පළවෙනි උත්තරේ රාජ්‍ය සංස්ථා. හරි. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ 3 වෙනි එක. ඉහත සිද්ධිය සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තෝරන්න. හරි. බලන්න ප්‍රකාශයෙන් නිවැරදි ප්‍රකාශය අපෙන් අහන්න. හරි. බලමු අපි. ළඟම පාසල හොඳම පාසල සංකල්පය ආර්ථික පරිසර සාධකයක්. හරිද ඒක? ළඟම පාසල හොඳම පාසල කියන එක ආර්ථික පරිසර සාධකයක්ලු. ඒක වැරදි නේද? හරි. එහෙනම් පළවෙනි උත්තරේ ගන්න බෑ. වැරදි. ඒක ආර්ථික පරිසර සාධකයක් නෙවෙයි. ආර්ථික පරිසරයට එන්නේ පොලි අනුපාතය, උද්දමනය, ඉතුරුම් නේ, අන්න ඒ වගේ දේවල්. අංක 2 පාසලේ ගොඩනැගිලි භූමිය යන නිෂ්පාදන සාධකයට අයත් වේ. අපි කතා කරනවා නිෂ්පාදන සාධකනේ. මේ පේපර් එක කරද්දී අපි හැම සංකල්පයක්ම නැවත මතක් කරනවා ඔයාලට. බලන්න නිෂ්පාදන සාධක ප්‍රධාන වශයෙන් කොටස් 4යි. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසාය. ඒතර භූමිය කියන්නේ මොකක්ද? ස්වභාව ධර්මයෙන් ලැබෙන සම්පත්නේ. නිෂ්පාදනයේදී යොදා ගන්න ස්වභාව ධර්මයෙන් ලැබෙන සම්පත්. එහෙනම් පාසලේ ගොඩනැගිල්ල කියන්නේ ස්වභාව ධර්මයෙන් ලැබෙන සම්පතක්ද? නෑ නේද ළමයි? හරි. ගොඩනැගිල්ල කියන්නේ මිනිස් ක්‍රියාකාරකමක් තියෙනවානේ. මිනිසා විසින් සකස් කරපු දේවල් වලට අපි කියන්නේ මොකක් කියලාද? එහෙනම් ප්‍රාග්ධනය කියන නිෂ්පාදන සාධකය. එහෙනම් ඒක ගන්නත් බෑ. පාසලේ ගොඩනැගිලි භූමිය යන නිෂ්පාදන සාධකයට අයත් වෙන්නේ නැහැ. ගොඩනැගිලි කියන්නේ ප්‍රාග්ධනයට. ඒකත් වැරදි. 3 වෙනි එක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සේවා සපයන ව්‍යාපාරයක් නේද? නිෂ්පාදිතවල ස්වභාවය අනුව ව්‍යාපාර වර්ග දෙකයි. භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර සහ සේවා සපයන ව්‍යාපාර. එහෙනම් බලමු මේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියන්නේ සේවයක් සපයන්නේ නේ අපිට. අධ්‍යාපනය කියන සේවය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය, උසස් අධ්‍යාපනයනේ. උසස් අධ්‍යාපනය කියන සේවය සපයන්නේ. එහෙනම් ඒක නිවැරදි නේද? මේකෙන්දී භාණ්ඩයක් අලෙවි වෙන්නේ නැහැ. භාණ්ඩයක් නිෂ්පාදනය වෙන්නේ නැහැ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙන්නේ. හරි. යාලා සේවයක් සපයන්නේ. එහෙනම් පැහැදිලි නිවැරදි උත්තරේ තමයි අංක 3. හැබැයි අපි 4 වෙනි එකත් බලමු.
නෙළුම්විල මහාවිද්‍යාලයේ සිසුන් එම විද්‍යාලයේ බාහිර පරිසර සාධකයකි. එකත් අසත්‍යයි නේද? සිසුන් කියන්නේ පාසලේ අභ්‍යන්තර පරිසර සාධකයක්නේ. සිසුන් කියන්නේ පාසලේ අභ්‍යන්තර පරිසර සාධකයක්නේ. ගුරුවරු වෙන්න විදුහල්පති නේ. එයාලා සියලු දෙනාම අභ්‍යන්තර පරිසර සාධකයක්. හැබැයි මේකේ කියනවා නෙළුම්විල මහාවිද්‍යාලයේ සිසුන් එම විද්‍යාලයේ බාහිර පරිසර සාධකය. ඔන්න එහෙනම් අසත්‍ය ප්‍රකාශ තුනක් තියෙනවා. අන්න අපි පහසුවෙන් තෝරගත්තා. එතකොට නිවැරදි ප්‍රකාශය තමයි මොකක්ද? විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියන්නේ සේවා සපයන ව්‍යාපාරයක්. පැහැදිලිද ළමයි? හරි. අපි බලමු හතරවෙනි ප්‍රශ්නේ. අන්න සිද්ධියටම අදාළයි. ඉහත සිද්ධියේ සඳහන් sannivedanayට අදාළ හරි. බලන්න කවුද අහන්නේ sannivedanayට අදාළ පළවෙනි එක්කෙනා යවන්නා. ඊට පස්සේ පණිවිඩය මාධ්‍ය ලබන්නා. ඔයාලට මතකයිනේ sannivedana ක්‍රියාවලියනේ. sannivedana ක්‍රියාවලියේ ප්‍රධාන අංග 6ක් තියෙනවනේ. යවන්නා, පණිවිඩය, මාධ්‍ය, ලබන්නා, ප්‍රතිචාරය සහ ප්‍රතිපෝෂණය. මෙතන අහන්නේ එකෙන් පළවෙනි හතර පිළිවෙලින් අහනවා. අන්න වැදගත් දෙයක්. මොකක්ද? පිළිවෙලින්. හරි. පළවෙනි එක අපි බලමු. යවන්නා. නැවත සිද්ධියට එමු අපි පොඩ්ඩක්. බලන්න යවන්නා. කවුද මේ පණිවිඩය යවන්නේ? විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවනේ. මෙයා විශ්වවිද්‍යාලයට තේරිලා කියලා කවුද ලියුම එවන්නේ? විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවනේ. කාටද එවන්නේ? සමාධිට එවන්නේ. හරි. එහෙනම් පණිවිඩය යවන්නා කවුද? විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව. එහෙනම් මේකේ පළවෙනි උත්තරේ තියෙන්නේ යවන්නා සමාධි කියලා. සමාධි යවන්නා වෙන්නේ නැහැ. සමාධි කියන්නේ ලබන්නා. දෙවෙනි උත්තරෙත් තියෙන්නේ සමාධි කියලා. එහෙනම් ඒ උත්තර දෙකම අපිට බැහැර කරන්න පුළුවන් නේ. අයින් කරන්න පුළුවන්. පළවෙනි උත්තරේ ගන්නත් බෑ. දෙවෙනි උත්තරේ ගන්නත් බෑ. එහෙනම් බලන්න මේ තුන්වෙනි සහ හතරවෙනි පිළිතුරු වල විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කවුද යවන්නා? ඒක හරි. දෙවෙනි ඊළඟ උත්තරෙත් තියෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව. ඒක හරි. පණිවිඩය මොකක්ද? යවන්නා විසින් සපයන තොරතුරුනේ. පණිවිඩය යවන්නා විසින් සපයන තොරතුරට තමයි අපි කියන්නේ පණිවිඩය කියන්නේ. හරි. බලමු මොකක්ද මේකේ පණිවිඩය? සමාධි විශ්වවිද්‍යාලයට තෝරාගෙන ඇත. ඒක තමයි පණිවිඩයනේ. හරි. එහෙනම් මෙන්න බලන්න තුන්වෙනි උත්තරේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව. ඒක හරි. ඊළඟ එක සමාධි විශ්වවිද්‍යාලයට තෝරාගෙන ඇත පණිවිඩය. ඒකත් පැහැදිලිනේ. හරි. ඒකත් නිවැරදි. ඊට පස්සේ අපෙන් අහනවා තුන්වෙනි එක මාධ්‍ය. sannivedana මාධ්‍යයන් අපි කතා කරනවානේ. ප්‍රධාන sannivedana මාධ්‍යයන් 4යි තියෙන්නේ. ලිඛිත sannivedanaya තියෙනවා, වාචික sannivedanaya තියෙනවා, විද්‍යුත් sannivedanaya තියෙනවා, සංකේත හා සංඥා කියලා තියෙනවා. හරි. දැන් මෙයාලා සමාධිට මොකක්ද එවන්නේ? ලිපියක් එවන්නේ. නේ? මොකක්ද එවන්නේ? ලිපියක්. එහෙනම් ලිපිය කියන්නේ මොකක්ද මාධ්‍ය වෙන්නේ? ලිඛිත sannivedana මාධ්‍යයක්. එහෙනම් ඔන්න තුන්වෙනි එකට තියෙන්න ඕනේ මොකක්ද? ලිඛිත. හරි. ඒකත් හරි. මෙන්න ලිඛිත. අවසානයේ අහන්නේ කවුද ලබන්නා? නේද? මේක කියවන්නේ කවුද? ලිපිය ලැබෙන්නේ කාටද? සමාධිට ලැබෙන්නේ නේ. සමාධිට සතුටුයි විශ්වවිද්‍යාලයට තේරුණා කියලා. නේද? එහෙනම් අන්න අවසානයේ ලියුම කියවන්නේ කවුද? සමාධිනේ. හරි. එහෙනම් අන්න පණිවිඩය ලබා ගන්නා පුද්ගලයා කවුද මේ සිද්ධියට අදාළව? සමාධි. එහෙනම් ළමයි පැහැදිලි. වඩා නිවැරදි පිළිතුර තමයි අංක 3 නේ. හරි. මෙන්න බලන්න තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි පිළිතුර නිවැරදි. හරි. මෙන්න අපි ප්‍රශ්න 4ක් සිද්ධියට අදාළව සාකච්ඡා කරා. සිද්ධියක් දීලා එකෙන් ප්‍රශ්න 4ක් අහලා තිබ්බනේ. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. බලන්න පස්වෙනි ප්‍රශ්නෙත් සිද්ධියට අදාළව අහලා තියෙනවා. ඉහත සිද්ධියේ සඳහන් රවිමල් සමාගම සම්බන්ධ නිවැරදි ප්‍රකාශය. රවිමල් සමාගම නේ. මොකක්ද රවිමල් සමාගම කියලා කියන්නේ? එයා විශ්වවිද්‍යාලයට යනකම් తాවකාලික රැකියාවක නිරත වෙනවා. බලන්න తాවකාලික රැකියාව තමයි කොහෙද කරන්නේ? රවිමල් සමාගමේ. හරි. මෙතෙන්දී අපි වැදගත්ම දේ තමයි
මේ රවිමල් සමාගම කියන්නේ මොකක්ද කියලා හඳුනා ගන්න ඕනේ. හරි. දැන් මෙතන තියෙනවා සමාගම කියලා වචනයක් නේ. සමාගම කියලා වචනේ තිබ්බ ගමන් ඒක සංස්ථාපිත සමාගමක් වෙන්නේ නැහැ. මොකද අපිට ඒක දීලා තියෙන්නේ සමාගම කියලා කියන්නේ නේද? අපි කතා කරනවා ව්‍යාපාර සංවිධාන කියන මාතෘකාවේදී සීමා සහිත සමාගම්නේ. සංස්ථාපිත සමාගම්. එහෙම නැත්නම් අපි ඒවලට කියනවා මොකක්ද? සීමා සහිත සමාගම්. එහෙනම් මේක සංස්ථාපිත සමාගමක් වෙන්න නම් සීමා සහිත කියන වචනේ තියෙන්න ඕනේ. අත්‍යවශ්‍යයිනේ. සීමා සහිත. වගකීම සීමා සහිතයි. හැබැයි මේකේ කියන්නේ රවිමල් සමාගමනේ. එහෙනම් අපිට ගන්න වෙන්නේ මේ රවිමල් සමාගම කියලා කියන්නේ ඒක පුද්ගල ව්‍යාපාරයක්. අන්න ඔයාලට පටලන්න තමයි මේ දීලා තියෙන්නේ සමාගම නේ. සමාගම කියලා තිබ්බ ගමන් මේක සංස්ථාපිත සමාගමක් වෙන්නේ නැහැ. සංස්ථාපිත සමාගමක් වෙන්න නම් අත්‍යවශ්‍යම දේ තමයි සීමා සහිත සමාගම්නේ. හරි. බලමු අපි අහන්නේ නිවැරදි ප්‍රකාශය. මෙම ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ. හරි. අපි දන්නවා ඒක පුද්ගල ව්‍යාපාරයක නම් අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් තියෙනවා නම් ව්‍යාපාර නාමය ලියාපදිංචි කරන්න ඕනේනේ. අපි කතා කරලා තියෙනවනේ. එහෙනම් අනිවාර්යයි ලියාපදිංචිය. ඒක ගන්න පුළුවන් උත්තර. හරි. පළවෙනි උත්තරේ නිවැරදි. හැබැයි අපි අනිත් ඒවා කියවමු. මෙම ව්‍යාපාරයට නීතිමය පුද්ගල භාවයක් ඇත. අපි මේක හඳුනාගත්තා ඒක පුද්ගල ව්‍යාපාරයක් මේක. එහෙනම් මේකට නෛතික පුද්ගල භාවයක් තියෙනවද? සමාගමකට නම් නෛතික පුද්ගල භාවයක් තියෙනවා. හැබැයි ඒක පුද්ගල ව්‍යාපාරයකට නෛතික පුද්ගල භාවයක් නැහැ. එහෙනම් මේක අසත්‍යයිනේ. වැරදි. මෙම ව්‍යාපාරයේ අයිතිකරුගේ වගකීම සීමිත වේ. හරි. ඒක පුද්ගල ව්‍යාපාරයක වගකීම සීමිත වෙන්නේ නැහනේ. අසීමිතයි. එයා විතරයි ඉන්නේ. එයාගේ පෞද්ගලික දේපල හරි කැප කරලා ව්‍යාපාරයේ වගකීම් පියවන්න සිද්ධ වෙනවා. එහෙනම් වගකීම අසීමිතයි. දැඩි අවදානමක් තියෙනවා. හරි. එහෙනම් ඒකත් අසත්‍යයිනේ. සමාගමක තමයි අයිතිකරුවන්ගේ වගකීම සීමා සහිත වෙන්නේ. ඒකනේ අපි සීමා සහිත සමාගම් කියන්නේ. ඊළඟ පිළිතුර මෙම ව්‍යාපාරය රාජ්‍යංශයේ ව්‍යාපාර ආයතනයකි. ඒක කොහෙත්ම ගන්න බෑනේ. මේක රාජ්‍යංශයේ ව්‍යාපාරයක් නෙවෙයි. ඒක පුද්ගල ව්‍යාපාර කියලා කියන්නේ පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධානයක්. එහෙනම් ඒක ගන්නත් බෑ. ඒකත් අසත්‍යයි. එහෙනම් බලන්න මෙම ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ. අපි දන්නවා ඒක පුද්ගල ව්‍යාපාරයක අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් තියෙනවා නම් මොකක්ද ව්‍යාපාර නාම ප්‍රඥප්තිය යටතේ නාමය ලියාපදිංචි කළ යුතුයි. එහෙනම් අන්න නිවැරදි පිළිතුර මෙම ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ. හරි. ඔන්න එහෙනම් සිද්ධිය දීලා ප්‍රශ්න 5ක් අහලා තිබ්බනේ. පළවෙනි සිද්ධිය දීලා ආරම්භයේම සිද්ධිය දීලා ප්‍රශ්න 5ක් ඔයාලගෙන් අහලා තිබ්බා. හරි. සිද්ධියට අදාළව තමයි අහලා තියෙන්නේ. හරි. අපි යමු 6 වෙනි ප්‍රශ්නෙට. ගොවියෙකු තම ව්‍යාපාරයට ගම් වතුර නිසා සිදු වූ අලාභයද දරා ගනිමින් සාර්ථකව ව්‍යාපාරය කරගෙන යාම අයත් වන නිෂ්පාදන සාධකය. මෙන්න නිෂ්පාදන සාධක 4ම තියෙනවනේ. භූමිය තියෙනවා, ශ්‍රමය තියෙනවා, ප්‍රාග්ධනය තියෙනවා, ව්‍යවසාය තියෙනවා. භූමිය කියන්නේ මොකක්ද? ස්වභාව ධර්මයෙන් ලැබෙන සම්පත් වලට අපි කියන්නේ භූමිය. ශ්‍රමය කියලා කියන්නේ නිෂ්පාදනයේදී යොදා ගන්නා මිනිසාගේ කායික හා මානසික දායකත්වයනේ. කය වෙහෙසලා වැඩ කරන මිනිස්සු ඉන්නවා, මනස වෙහෙසලා වැඩ කරනවා. ඊට පස්සේ ප්‍රාග්ධනය කියලා කියන්නේ මේ ස්වභාව ධර්මයෙන් ලැබෙන නැත්නම් මිනිස් ක්‍රියාකාරකමක් නිෂ්පාදනයේදී යොදා ගන්නා මිනිසා විසින් සකස් කරලා තියෙන දෑනේ. යන්ත්‍ර, ගොඩනැගිලි, ඊට පස්සේ නේද විදුලිය වෙන්න පුළුවන්. ඔය සියලු දේවල් මොකක්ද එහෙනම් ප්‍රාග්ධනයට අයත් වෙනවා. එහෙනම් ව්‍යවසායකත්වය කියලා කියන්නේ මොකක්ද? මේ කියන භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය කියන සියලු සාධක සංවිධානය කරමින් ව්‍යාපාරයක් කරගෙන යන එක්කෙනාට නේ අපි යාට කියනවා ව්‍යවසායකයා. ව්‍යාපාරිකයාට අපි කියනවා ව්‍යවසායකයා. එයා තමයි අවදානම් දරමින් ව්‍යාපාරය සාර්ථකව ඉදිරියට කරගෙන යන්නේ. එහෙනම් වඩා නිවැරදි ගොවියෙකු තම ව්‍යාපාරයට ගම් වතුර නිසා සිදු වූ අලාභයද දරා ගනිමින්. අන්න අවදානමක් ගන්න සිද්ධ වෙනවා ව්‍යවසායකයාටනේ. හරි. එහෙනම් අලාභයද දරා ගනිමින්
සාර්ථකව ව්‍යාපාරය කරගෙන යාම අයත් වන නිෂ්පාදන සාධකය නේද? පැහැදිලි. අපි ඒකට කියනවා මොකක් කියලාද? ව්‍යවසායකත්වය කියලා කියනවා. හතරවෙනි පිළිතුර තමයි නිවැරදි වෙන්නේ. හරි. අපි යනවා හත්වෙනි ප්‍රශ්නෙට. ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරේ අගය ඉහළ යාම ඇඟලුම් අපනයන කරන සමාගමකට රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරේ අගය ඉහළ යාමනේ. අපි දෙවෙනි පාඩමේ කතා කරනවා ව්‍යාපාර පරිසරයේනේ. හරි. ව්‍යාපාර පරිසරයේ බාහිර පරිසර සාධකයක් පිළිතුරු කීපයක් දීලා තියෙනවා. මේක අයත් වෙන්නේ මොන පරිසර සාධකයකටද කියලානේ. හරි. අපි දන්නවා රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරේ අගය. ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් එකක් ගන්න රුපියල් කීයක් ගෙවන්න ඕනේද කියන එක. අපි ඒකට විශේෂ නමක් කියනවා මොකක්ද? ඔයාලා දන්නවා විදේශ විනිමය අනුපාතය නැත්නම් හුවමාරු අනුපාතයනේ. හරි. එහෙනම් විදේශ විනිමය අනුපාතය මොකටද සම්බන්ධ වෙන්නේ? අභ්‍යන්තර පරිසර සාධකයක් නෙවෙයිනේ. ඒක කොහොමත් ගන්න බෑනේ. හරි. අන්න එහෙනම් වැදගත් විදේශ විනිමය අනුපාතය කියලා කියන්නේ ව්‍යාපාරයට මොන පරිසර සාධකයක්ද? ආර්ථික පරිසර සාධකයක්. පැහැදිලි නේද? නෛතික පරිසරය ගන්න බෑ. නීති රීති නෛතික පරිසරයෙන් අදාළ වෙන්නේ නීති රීති. තාක්ෂණික පරිසරය ගන්නත් බෑ. නව තාක්ෂණික වෙනස් වීම් ව්‍යාපාරවලට බලපාන ආකාරයනේ. හරි. එහෙනම් වඩා නිවැරදි ආර්ථික පරිසර සාධකය. හරි. බලමු අපි 8 වෙනි ප්‍රශ්නේ සහ 9 වෙනි ප්‍රශ්නෙටත් සිද්ධියක් දීලා තමයි ඒ සිද්ධිය ඇසුරෙන් තමයි 8 වෙනි ප්‍රශ්නේ සහ 9 වෙනි ප්‍රශ්නෙට පිළිතුරු සපයන්න කියලා කියන්නේ. ලංකා බැංකුවේ ජංගම ගිණුමක් හිමි සුභාෂ් කවිරත්න අන ඡේදයක් දුන්නාම ළමයි විභාගෙදිත් මෙහෙමයි වැදගත් කරුණු හයිලයිට් කරගන්න. නේ? වැදගත් කරුණු ටික Tamanට තේරෙන විදියට හයිලයිට් කරගමු අපි. හරි? හරි. අපි බලමු. ලංකා බැංකුවේ ජංගම ගිණුමක් හිමි. හරි. මොන බැංකුවේද? ලංකා බැංකුවේ. කාටද? සුභාෂ් කවිරත්න. ජංගම ගිණුමේ අයිතිකාරයා කවුද? සුභාෂ් කවිරත්න. තම ගනුදෙනු කරුවෙකු වන දීපාල් සමරදිවාකර. කවුද ගනුදෙනු කරුවායාගේ? දීපාල් සමරදිවාකර වෙත රුපියල් ලක්ෂයක චෙක් පතක් නිකුත් කළ අතර දීපාල් සමරදිවාකරය බැංකු කවුන්ටරයෙන් මුදල් කරගත්තේය. අන්න ඒකත් ටිකක් වැදගත්නේ. එයා ඒක බැංකු කවුන්ටරයෙන් මුදල් කරගෙන තියෙන. හරි. 8 වෙනි ප්‍රශ්නය අහනවා. මෙම චෙක් පතේ අන ලදු හා ආදායකයා පිළිවෙලින් දැක්වෙන පිළිතුර. හරි. අපි බලමු. අන ලදු හා ආදායකයා. හරි. මතකයි චෙක් පතට සම්බන්ධ පාර්ශව තුනයි. අනකරු, අනලදු, ආදායකයා. කවුද අනකරු? අනය කරන්නේ. චෙක් එකකින් කරන්නේ අපි විධානයක්, අන කිරීමක්. කාටද විධානය කරන්නේ? බැංකුවට. කවුද විධානය කරන්නේ? ජංගම ගිණුම් හිමියා. එහෙනම් හැම වෙලාවෙම අනකරු වෙන්නේ කවුද? ජංගම ගිණුමේ අයිතිකාරයා. ජංගම ගිණුම් හිමියා. ඊට පස්සේ අන ලදු වෙන්නේ කවුද? වාණිජ බැංකුව. එයාගේ ගිණුම පවත්වාගෙන යන වාණිජ බැංකුව. එයාට අපි කියනවා අන ලදු. ආදායකයා කියලා කියන්නේ චෙක් පතේ නම් සඳහන් පුද්ගලයා. කාටද අපි ගෙවීම කරන්නේ? අන්නේ පුද්ගලයාට අපි කියනවා කවුරු කියලාද? ආදායකයා කියලා කියනවා. පැහැදිලිද එහෙනම්? අනකරු, අනලදු, ආදායකයා. හරි. අපෙන් අහන්නේ අනලදු සහ ආදායකයා. හරි. මෙන්න අනලදු සහ ආදායකයා. දැන් මේකේ අනකරු කියන්නේ කවුද? චෙක් එක නේද? ජංගම ගිණුම් හිමියා කවුද මේකේ? සුභාෂ් කවිරත්නනේ. එයා අපිට අදාළ නැහැ. එයා අනකරු. අනලදු වෙන්නේ කවුද මේකේ? අන්න අපෙන් අහනවා අනලදු. පිළිවෙලින් අහන්නේ නේ. අනලදු කවුද? ලංකා බැංකුව. මෙන්න මේ සුභාෂ් කවිරත්න කෙනාගේ account එක තියෙන්නේ කොහෙද? ලංකා බැංකුවේ. එහෙනම් ඒ අනකිරීම කරන්නේ සුභාෂ් කවිරත්න විසින් කාටද? ලංකා බැංකුවට නේ. හරි. එහෙනම් පැහැදිලි අනලදු කවුද? ලංකා බැංකුවනේ. හරි. උත්තර දෙකක් අපිට අයින් කරන්න පුළුවන්. හරි. මේකේ ලංකා බැංකුව පළවෙනි උත්තරෙත් තියෙනවා, තුන්වෙනි උත්තරෙත් තියෙනවා. හරි. ඊට පස්සේ අපෙන් අහනවා ආදායකයා. කවුද ළමයි ආදායකයා කියලා කියන්නේ?
චෙක් පතේ සඳහන් ගෙවීම ලබා ගන්නා පුද්ගලයා කාටද මෙයා චෙක් එක නිකුත් කරලා තියෙන්නේ? දීපාල් සමර දිවාකර. තව ටිකක් මේක පැහැදිලි වෙනවා. මෙයා තමයි මේක බැංකු කවුන්ටරයෙන් මුදල් කරගෙන තියෙන්නේ. එහෙනම් කවුද හැම වෙලාවෙම ආදායකයා? චෙක් පතේ නම් සඳහන් පුද්ගලයා. මෙයාගේ ගනුදෙනු කරුවා කවුද? දීපාල් සමර දිවාකර. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ මොකක්ද? උත්තරය අංක 1 ලංකා බැංකුව හා දීපාල් සමර දිවාකර. පැහැදිලි නේද? හරි. අන්න චෙක්පත් සම්බන්ධ ප්‍රශ්නයක්. චෙක්පතට සම්බන්ධ පාර්ශව තුනයි වැදගත්. අනකරු, අනලදු සහ ආදායකයානේ. හරි. මේ සිද්ධියට අදාළව තව ප්‍රශ්නයක් අහනවා. 9 වෙනි ප්‍රශ්නේ මෙම සිද්ධියට අදාළව නිකුත් කරන ලද චෙක්පත. හරි. පළවෙනි එක සාමාන්‍ය රේඛනය සහිත චෙක්පතකි. හරි. ඔන්න අපිට මෙතනදී වැදගත් වෙනවා මේ රේඛනය කියන එක. අපි දන්නවා චෙක්පතක මුහුණත හරහා සරල සමාන්තර රේඛා දෙකක් ඇඳීමනේ. සමාන්තර රේඛා දෙකක් අඳින එකට අපි කියනවා රේඛනය කියලානේ. හරි. මේකෙන් අදහස් වෙන්නේ රේඛනය කරන එකෙන් අදහස් වෙන්නේ චෙක් එකක් රේඛනය කරාට පස්සේ බැංකු කවුන්ටරයෙන් මුදල් ගන්න බෑ. එහෙනම් අන්න සිද්ධියේ කියනවා දීපාල් සමරදිවාකර එය බැංකු කවුන්ටරයෙන් මුදල් කරගත්තලු. එහෙනම් රේඛනය කරපු චෙක් එකකට කවදාවත් බැංකු කවුන්ටරයෙන් මුදල් ගන්න පුළුවන්ද? බෑ නේද? එහෙනම් පළවෙනි එක අසත්‍යයි, වැරදි. විශේෂ රේඛනය ඒත් වැරදි නේ. රේඛන වර්ග දෙකයි, සාමාන්‍ය රේඛනය සහ විශේෂ. මොන රේඛනය කරත් බැංකු කවුන්ටරයෙන් මුදල් ගන්න බෑ. එහෙනම් මේක මොන චෙක් එකක් වෙන්න ඕනේද ළමයි? රේඛනය නොකළ චෙක් පතක් වෙන්න ඕනේ. රේඛනය කරලා තිබ්බේ නැත්තම් තමයි අපිට බැංකු කවුන්ටරයෙන් මුදල් කරගන්න පුළුවන් වෙන්නේ. චෙක් එක අරන් ගිහිල්ලා බැංකු කවුන්ටරේ නම ලියලා නේ පිටසන දාලා දුන්නට පස්සේ අපිට සල්ලි හම්බෙනවා නේ. හරි. එහෙනම් අන්න රේඛනය නොකළ චෙක් පතකි. මේක අවසාන උත්තරෙත් කියවන්න බැංකු ජංගම ගිණුමක තැන්පත් කළ නොහැකිය. හරි. බැංකු ජංගම ගිණුමක තැන්පත් කළ නොහැකිය. හරි. එහෙනම් මේක අහන්නේ නිකුත් කළ ලද චෙක් පත රේඛනය නොකළ චෙක් පතක්. ඒක අපි තීරණය කරේ බැංකු කවුන්ටරයෙන් තමයි මුදල් කරගන්නේ නේ. හරි. එහෙනම් බැංකු කවුන්ටරයෙන් මුදල් කරගන්න නම් ඒක රේඛනය කරපු නැති චෙක් පතක් වෙන්න ඕනේ. එහෙනම් වන්න වඩා නිවැරදි උත්තරේ අංක 3. හරි. 10 වෙනි ප්‍රශ්නෙට යනවා අපි. රක්ෂණයට සම්බන්ධ පළමු පක්ෂය හිස්තැනක් ලෙස හඳුන්වන අතර දෙවන පක්ෂය හිස්තැනක් ලෙස හැඳින්වේ. අංක 1 සහ 2. ඉහත ප්‍රකාශයේ 1 හා 2 ස්ථානවලට අදාළ නිවැරදි යෙදුම් පිළිවෙලින්. හැම වෙලාවෙම වැදගත්ම දේ තමයි මේ පිළිවෙලින් කියන වචනේනේ. හරි. උත්තර පිළිවෙලින් තියෙන්න ඕනේ. හරි. පළවෙනි එක මොකක්ද? රක්ෂණයට සම්බන්ධ පළමු පක්ෂය. හරි. ඔයාලගේ 11 ශ්‍රේණියේ ව්‍යාපාර අධ්‍යයනය කියන පාඩම් වලට අදාළව උපකාරක සේවා, වෙළඳාම හා උපකාරක සේවා සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරනවා. මේ උපකාරක සේවා යටතේ තියෙන පාඩමක් තමයි මේ රක්ෂණය කියන්නේ. ඉන්ෂුරන්ස් ගැන දන්නවනේ. හරි. එහෙනම් රක්ෂණයට සම්බන්ධ පාර්ශව තුනයි. රක්ෂකයා, රක්ෂිතයා සහ තෙවන පාර්ශවය. හරි. අපි කියනවා ඉන්ෂුරන්ස් එක ගන්න එක්කෙනා දැන් මට තමයි අවශ්‍යතාවය තියෙන්නේ. මට අවදානමක් තියෙනවා. එහෙනම් මම තමයි ඉන්ෂුරන්ස් එක ගන්නෙ. මට කියනවා කවුද? රක්ෂිතයා. එහෙනම් මට තමයි අවශ්‍යතාවය තියෙන්නේ. එහෙනම් මම කවුද? රක්ෂිතයා. එහෙනම් පළමු පක්ෂය වෙන්නේ හැම වෙලාවෙම කවුද? රක්ෂිතයා. මගේ අවදානම බාර දෙන්නේ මං ආයතනයකට. ඒ අදාළ රක්ෂණ ආයතනයට අපි කියනවා කවුරු කියලාද? රක්ෂකයා කියලා කියනවා. ඔන්න එහෙනම් පැහැදිලි. මතක තියාගන්න හොඳට. පළමු පාර්ශවය වෙන්නේ හැම වෙලාවෙම රක්ෂිතයා. මට තමයි අවදානම තියෙන්නේ. මම තමයි ගිහිල්ලා ඉන්ෂුරන්ස් එක ගන්නෙ. කාගෙන්ද මං ඉන්ෂුරන්ස් එක ගන්නෙ? මගේ අවදානම බාර දෙන්නේ කාටද? අදාළ රක්ෂණ ආයතනයටනේ. හරි. අපි යාට කියනවා කවුද? රක්ෂකයා කියලා කියනවා. එහෙනම් පිළිතුර පළමු පක්ෂය හැම වෙලාවෙම රක්ෂිතයා, දෙවන පක්ෂය රක්ෂකයා වෙනවා. හරි. මෙන්න එහෙනම් පිළිතුර අංක 2 නිවැරදි. පළවෙනි හිස් තැනට එනවා රක්ෂිතයා, දෙවන හිස් තැනට එනවා රක්ෂකයා. හරි. මෙන්න 11 වෙනි ප්‍රශ්නේ. ඒකත් තියෙන්නේ උපකාරක සේවා කියන මාතෘකාවට අදාළ sannivedanaya යටතේ විද්‍යුත් නොවන සංඥා sannivedana ක්‍රමයක් දැක්වෙන රූප සටහන. විද්‍යුත් නොවන සංඥා. හරි. අපිට මේ රූප සටහන් පැහැදිලි ඔයාලට මේ ස්පීකර් එක
ස්පීකර් එක කියන්නේ සංඥාවක් නෙවෙයිනේ. ඒකේ සවුන්ඩ් එකක් යනවනේ. ඊට පස්සේ මේ කලර් ලයිට් එක කලර් ලයිට් එකක් කියලා කියන්නේ විද්‍යුත්නේ. මේක අහන්නේ විද්‍යුත් නොවන සංඥා. ලවුඩ් ස්පීකර් එක කියලා කියන්නේ විද්‍යුත් සංනිවේදන මාධ්‍යයක්. ඊට පස්සේ මේ කලර් ලයිට් එක කියන්නේ විද්‍යුත් සංනිවේදන මාධ්‍යයක්. දුරකථනයනේ ෆෝන් එක කියන්නේ විද්‍යුත් සංනිවේදන මාධ්‍යයක්. හැබැයි මෙන්න සංඥාවක්නේ මාර්ග සංඥාවක් තියෙනවා නේද? අන්න එහෙනම් ඒකෙන් අපිට තොරතුරක් තමයි සපයන්නේ. පණිවිඩයක් සපයනවා. හැබැයි සංඥාවකින්නේ. හරි එහෙනම් අන්න සංඥා සංනිවේදන ක්‍රමය තමයි රූප සටහන අංක 4. මේ තුනම මොකද වෙන්නේ? විද්‍යුත් සංනිවේදන මාධ්‍යයන්. පැහැදිලි නේද? හරි. අපි යනවා ඊළඟ ප්‍රශ්නේ. පහත එක්ස් තීරුවේ ප්‍රවාහනය හා සම්බන්ධ සිදුවීම් කිහිපයක්ද Y තීරුවේ ප්‍රවාහන මූලිකාංගද දැක්වේ. අන්න උපකාරක සේවාවල ප්‍රවාහනය කියන එකට අදාළ. හරි බලමු අපි. ඉහත එක්ස් තීරුවේ සඳහන් සිදුවීම් Y තීරුවේ සඳහන් ප්‍රවාහන මූලිකාංග සමග පිළිවෙලින් ගලපන ලද පිළිතුර. හරි. මතකයි ප්‍රවාහන මූලිකාංග මාර්ගය තියෙනවා, මාධ්‍ය තියෙනවා, බලය තියෙනවා, පර්යන්ත තියෙනවානේ. හරි බලමු අපි පළවෙනි එක 1990 1990 කියලානේ අපි කියන්නේ නේ වඩා 1990 ගිලන් රථ සේවාව දීපව්‍යාප්තව පුළුල් කිරීම. ගිලන් රථ. අන්න ගිලන් රථ කියන එක මොකක්ද? මාධ්‍යයක් නේද? මාර්ගවල ධාවනයට යොදා ගන්නා යාන වාහන වලට අපි කියන්නේ මොනවා කියලාද? මාධ්‍ය කියලා. එහෙනම් අපි බලමු ගිලන් රථ සේවාව දීපව්‍යාප්තව පුළුල් කිරීම නම් මොකක්ද? මාධ්‍ය. අපි අක්ෂරේ ලියාගමු B නේ. B නැත්නම් යා කරන්න පුළුවන් ඔයාලට. අංක 2 උතුරු අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම නේද? මේකේ වැදගත් එක මොකක්ද තීරණය කරේ? ගිලන් රථ. ගිලන් රථ කියන්නේ මාධ්‍ය. මේකේ උතුරු අධිවේගී මාර්ගයේ හරි පැහැදිලිනේ. අධිවේගී මාර්ග. එහෙනම් මොකටද අයත් වෙන්නේ? මාර්ගයට අයත් වෙන්නේ නේ. හරි බලන්න මාර්ගය A. මාර්ගය A. අංක 3 පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පොළ. අන්න පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පොළ නවීකරණය කිරීම. නේ. ඒ ප්‍රවාහන මාධ්‍යයන් හසුරවන්න යොදා ගන්නා ස්ථානවලට අපි කියන්නේ මොනවා කියලාද? පර්යන්ත කියලා. එහෙනම් බස් නැවතුම් පොළ අයත් වෙන්නේ මොකටද? පර්යන්ත. හරි D. අවසානික ලෝක වෙළඳ පොලේ බොර තෙල් මිල අනුව ඉන්ධන මිල සංශෝධනය කිරීම. ඉන්ධන නේද? යාන වාහන ධාවනයට යොදා ගන්නා ශක්තිය නේ. යාන වාහන ධාවනය කරන්න යම්කිසි ශක්තියක් අවශ්‍යයි නේද? අපි ඒකට කියනවා ඉන්ධන මෙතනදී. ලංකාවේ ගොඩක් වෙලාවට බහුලව පාවිච්චි කරන්නේ නේද? පෙට්‍රල් සහ ඩීසල් නේ. හරි. අන්න ඉන්ධන එහෙනම් මොකටද අයත් වෙන්නේ? බලය කියලා අපි කියනවා නේද? C කියලා කියනවා. හරි බලමු එහෙනම් අපිට උත්තර පුළුවන් ද පිළිවෙලින් B A D C. හරි තියෙනව නේද? B A D හා C පිළිතුරු අංක 3 නිවැරදිනේ. හරි අන්න ඒ වගේ එක එක ආකාරයෙන් ප්‍රශ්න අහන්න පුළුවන් නේ. ගලපන්න තියෙනවා අක්ෂර දාලා යා කරලා උත්තර අහනවනේ. හරි එක එක ආකාරයෙන් ඔයාලගේ MCQ පේපර් එකේ ප්‍රශ්න අහනවා. හරි බලන්න නැවතත් සිද්ධියක් තියෙනවා. පහත සඳහන් සිද්ධිය ඇසුරෙන් අංක 13 සහ 14 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. පොත් ප්‍රකාශකයෙක් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේ ප්‍රධාන පිවිසුම් දොරටුව අසලින් තමාගේ වෙළඳ කුටිය වෙන් කර ගැනීමට තීරණය කර සේවකයෙකුද බඳවා ගත්තේ. කවුද? පොත් ප්‍රකාශකයෙක් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමිය නේ. හරි අන්න වැදගත් මොකක්ද? ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේ ප්‍රධාන පිවිසුම් දොරටු අසලින් තමාගේ වෙළඳ කුටිය වෙන් කර ගැනීමට තීරණය කර නේ. තාම කරලා නැහැ. මෙයා තීරණය කරනවලු දොරටු අසලින්ම වෙළඳ කුටිය වෙන් කරගන්න. ඒකට සේවකයෙකුත් බඳව ගන්නවා. හරි. සේවකයෙකු බඳවා ගත්තේ. ප්‍රශ්නෙන් අහන්නේ මෙම සිද්ධියේ ඇතුළත් කළමනාකරන කාර්යයන් දෙක වන්නේ. හරි.
මං කිව්වා විෂය කරුණු පොඩ්ඩ මතක් කරගෙන අපි යන්නේ නේ. ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කරද්දී ඒ අදාළ තැනදී අපි විෂය කරුණු ටික පැහැදිලි කරනවා ඔයාලට. හරි. දැන් අහන්නේ කළමනාකරණ කාර්යයන්. මොනවාද කළමනාකරණ කාර්යයන්? සැලසුම්කරණය තියෙනවා, සංවිධානකරණය තියෙනවා, මෙහෙයවීම තියෙනවා, පාලනය තියෙනවානේ. පැහැදිලි. හරි. අපෙන් අහන්නේ මෙම සිද්ධිය ඇතුළත් කළමනාකරණ කාර්යයන්. හරි. බලන්න තමාගේ වෙළඳ කුටිය වෙන් කර ගැනීමට තීරණය කරනවලු. හරි. එහෙනම් යම් කිසි දෙයක් තීරණය කරනවා නම් අපි ඒකට කියන්නේ මොකක් කියලාද? සැලසුම්කරණය. නේ? ප්ලෑනින් කියලානේ අපි කියන්නේ. යම් කිසි දෙයක් කරන්න කලින් ඒ දේ තීරණය කරනවා නම් අපි ඒකට කියනවා මොකක්ද? සැලසුම්කරණය. එහෙනම් පළවෙනි එකක් තියෙනවා. මොකක්ද? සැලසුම්කරණය. ඒකල සේවකයෙකු බඳවා ගන්න. දැන් වැඩේ කරන්න දැන් මෙයා මොකද කරන්න යන්නේ? දොරටු අසලින් තමාගමේ වෙළඳ කුටිය වෙන් කරගෙන මේ පොත් ප්‍රදර්ශනය භූමියේ පොත් අලෙවි කරන්න යන්නේ. මේකට සේවකයෙක් බඳව ගන්නවා. අන්න එහෙනම් සේවකයෙක් බඳව ගන්නවා කියන්නේ වැඩේ කරන්න අවශ්‍ය සම්පත් ටික සපුර ගන්නවානේ. සම්පත් ටික සපුර ගන්නවා සහ තව වැඩ බෙදලා දෙනවානේ. හරි. එහෙනම් සේවකයෙක් බඳවා ගැනීම කියන්නේ මොකටද? අපි කියනවා සංවිධානකරණය කියලා. එහෙනම් වඩා පැහැදිලි. යම් කිසි දෙයක් තීරණය කරනවා නම් මෙයා මොකද්ද තීරණය කරේ? ප්‍රධාන පිවිසුම් දොරටු අසලින් තමාගමේ වෙළඳ කුටිය වෙන් කර ගැනීමට තීරණය කරාලු. එහෙනම් ඒක මොකක්ද? සැලසුම්කරණය. ඒකට සේවකයෙකු බඳවා ගන්නවලු. එහෙනම් ඒකට අපි කියනවා සංවිධානකරණය. එහෙනම් පිළිතුරු අංක 2 සැලසුම්කරණය සහ සංවිධානකරණය. පැහැදිලි නේද? හරි. අපි බලමු 14 වෙනි ප්‍රශ්නේ. මෙම සිද්ධියේ සඳහන් අලෙවිකරණ මිශ්‍රයේ විචල්‍යයන් දෙක වන්නේ අන්න අලෙවිකරණ මිශ්‍රයේ විචල්‍යයන් දෙක. හරි. අපි මේ අලෙවිකරණ මිශ්‍රය කියන එක මතක් වෙද්දී ඔයාලට මතකයි p අකුරු 4ක් මතක තියාගන්න ලේසි ක්‍රමයක් තියෙනවා. අපි කිව්වා p අකුරු 4ක් තියෙන. ප්‍රොඩක්ට් තියෙනවා, ප්‍රයිස් තියෙනවා, ප්ලේස් තියෙනවා, ප්‍රොමෝෂන් තියෙනවා. එහෙම නැත්නම් අපි දන්නවා මොකක්ද? නිෂ්පාදිතය, මිල, ස්ථානය සහ ප්‍රවර්ධනය. දැන් මේ සිද්ධියේ සඳහන් අලෙවිකරණ මිශ්‍රයේ විචල්‍යයන් දෙක. දැන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේ මේක ඇයි මේ ප්‍රදර්ශනයක මෙයාලා වෙළඳ කුටියක. එහෙනම් ඒ මොකටද? ප්‍රවර්ධනයටනේ. ගොඩාක් මිනිස්සු එතන එනවා. එක එක වෙළඳ කුටි තියෙනවා. එහෙනම් ඒකේ ස්ථීර එකක් නෙවෙයි. ඒ කාලය තුල වෙළඳ කුටියක් වෙන් කරගන්නවා. ඒ මොකටද? එහෙනම් අපි කියනවා ප්‍රවර්ධනය. අලෙවිය වැඩි කරගන්න යොදා ගන්නා උපක්‍රම වලට අපි කියන්නේ මොකක් කියලාද? ප්‍රවර්ධනය. හරි. ඒක ගොඩක් පැහැදිලි. ප්‍රවර්ධනය කියන එක තියෙනවා. ඊට පස්සේ මෙයා මේක කොහෙද කරන්නේ? පොත් ප්‍රකාශකයේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමිය. කොහෙද මේවා අලෙවි කරන්නේ? ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියනේ. හරි. එහෙනම් අපි දන්නවා මේකට අපි කියනවා මොකක් කියලාද? ස්ථානය. පාරිභෝගිකයාට කොහොමද තමන්ගේ ප්‍රොඩක්ට් එක දෙන්නේ? මොන අවස්ථාවේදීද? පාරිභෝගිකයාට සපයන ආකාරය අපි ඒකට කියනවා මොකක් කියලාද? ස්ථානයනේ. පාරිභෝගිකයාට කොහොමද දෙන්නේ? මෙතෙන්දී මෙයාලා කරන්නේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයක තමයි මෙයාලගේ ප්‍රොඩක්ට් එක අලෙවි කරන්නේ නේ. හරි. එහෙනම් අපි ඒකට කියනවා මොකක් කියලාද? ස්ථානය කියලා කියනවා. හරි. එහෙනම් මිල ගැන සඳහනක් නෑ මේකේ. ඒ වගේම තමයි නිෂ්පාදිතය ගැන සඳහනකුත් නෑ. වඩා නිවැරදි එහෙනම් ප්‍රවර්ධනය සහ ස්ථානය. අන්න උත්තරේ අංක 2 ප්‍රවර්ධනය සහ ස්ථානය. හරි. 15 වෙනි එක බලමු. භාණ්ඩාගාර බිල්පත් සම්බන්ධ වැරදි ප්‍රකාශය තෝරන්න. හරි. 11 ශ්‍රේණියේ අවසාන පාඩම ඔයාලට බලන්න පුළුවන්. වීඩියෝ එකේ බලන්න පුළුවන්. අපි 11 වසරේ ආයෝජනය කියන මාතෘකාවේදී අපි කතා කරලා තියෙනවා. මෙන්න මේ කියන භාණ්ඩාගාර බිල්පත්. මේක ආයෝජන මාර්ගයක්. නේද? පුද්ගලයෙක්ට මුදල් තියෙනවා නම් ඒ මුදල් ආයෝජනය කරන්න පුළුවන් මාර්ගයක් තමයි මේ භාණ්ඩාගාර බිල්පත්. මේකේ වැරදි ප්‍රකාශය අහන්න. හරි. අපි එහෙනම් නිවැරදි ඒවා ටික හරි දාගමු. පළවෙනි එක ආයෝජකයෙකුට භාණ්ඩාගාර බිල්පත් මිලදී ගත හැක්කේ ප්‍රාථමික වෙළඳුන් මගිනි. හරි නේද? රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව තමයි භාණ්ඩාගාර බිල්පත් අලෙවි කරන්නේ.
හැබැයි භාණ්ඩාගාර බිල්පත් රජයේ මහ බැංකුව විසින් අලෙවි කරන්නේ කාටද? බලපත්‍රලාභී වාණිජ බැංකුවලටනේ. අපි යාලට තමයි කියන්නේ ප්‍රාථමික වෙළඳුන් කියලා. එහෙනම් ආයෝජකයෙකුට අවශ්‍යයි නම් භාණ්ඩාගාර බිල්පත් මිලදී ගන්න. එයා ගන්නෙ කොහෙන්ද? වාණිජ බැංකුව වලින්. එහෙනම් මිලදී ගත හැක්කේ ප්‍රාථමික වාණිජ බැංකුව වලට අපි කියන්නේ ප්‍රාථමික වෙළඳුන්. හරි. ඒක නිවැරදි. දෙවෙනි එක භාණ්ඩාගාර බිල්පත් යනු අවදානම් රහිත ආයෝජනයකි. හරි. ඒකත් නිවැරදිනේ. ඇයි මුදල් වලට දැඩි නේද පූර්ණ රාජ්‍ය ආරක්ෂාවක් හම්බ වෙනවා. අවදානම ඇත්තෙම නැහැ. නේද? අපි ආයෝජනය කරපු මුදලට පූර්ණ රාජ්‍ය ආරක්ෂාවක් හම්බ වෙනවා. රජයේ විසින් නිකුත් කරන්නේ භාණ්ඩාගාර බිල්පත්නේ. හරි. එහෙනම් ඒකත් නිවැරදි. භාණ්ඩාගාර බිල්පත් යනු අවදානම් රහිත ආයෝජනයකි. ඒකත් නිවැරදි. භාණ්ඩාගාර බිල්පත් රජයේ දිගු කාලීන මූල්‍ය අවශ්‍යතා ඉටු කර ගැනීමට යොදාගෙන. අන්න ඒක තමයි වැරදි ප්‍රකාශය. මොකක්ද වැරද්ද? මෙන්න මේක ඔයාලට නේද බලන්න පැහැදිලි. දිගු කාලීන. අපි කතා කරනවා නිර්වචනය තුළ භාණ්ඩාගාර බිල්පත් කියන්නේ රජයට අවශ්‍ය කෙටි කාලීන. එහෙම නැත්නම් අපි දන්නවා භාණ්ඩාගාර බිල්පතක කාලය මාස 3යි මාස 6යි හෝ වර්ෂයකින්නේ පරිණත වන විදිහට තමයි භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්න. එහෙනම් ඒක දිගු කාලීන නෙවෙයි කෙටි කාලීන ආයෝජන මාර්ගයක්. එහෙනම් ඔන්න අපිට වැරදි ප්‍රකාශය හම්බුණා. අවසාන එකත් අපි බලමු. භාණ්ඩාගාර බිල්පත් වලට පූර්ණ රාජ්‍ය ආරක්ෂාවක් පවතී. අපි කියවන්නේ අවදානම අඩු ඒ නිසා පූර්ණ රාජ්‍ය ආරක්ෂාවක් හම්බ වෙනවනේ. හරි. එහෙනම් ඒකත් නිවැරදි. එතකොට වැරදි ප්‍රකාශය වෙන්නේ උත්තරය අංක 3 භාණ්ඩාගාර බිල්පත් රජයේ කෙටි කාලීන නේද? මේකේ තියෙන්නේ දිගු කාලීන කියලා. එහෙනම් රජයේ කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතා ඉටු කරගන්න තමයි මේ භාණ්ඩාගාර බිල්පත් අලෙවි කරන්නේ. හරි. බලන්න 16 වෙනි ප්‍රශ්නේ ආයෝජකයෙකු එකත් ආයෝජනය කියන මාතෘකාවෙන් තියෙන්නේ රජයේ භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභයට වඩා ඉහළ ප්‍රතිලාභයක් සාමාන්‍ය කොටස්වල ආයෝජනය කිරීමෙන් බලාපොරොත්තු වේ. මෙයට හේතුව වන්නේ සාමාන්‍ය කොටස්වල පවතින. මොකක්ද කියන්නේ? භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභයට වඩා ඉහළ ප්‍රතිලාභයක් මොනවලින්ද? සාමාන්‍ය කොටස්වල ආයෝජනයෙන් බලාපොරොත්තු වෙනවා. අපි කලින් ප්‍රශ්නේදී දන්නවා භාණ්ඩාගාර බිල්පත් කියන්නේ අවදානම රහිත ආයෝජන මාර්ගය. අවදානම අඩුයි කියන්නේ අපි කතා කරනවා ප්‍රතිලාභත් ටිකක් අඩුයි නේ. අවදානම වැඩි වෙන්න තමයි ප්‍රතිලාභයත් වැඩි වෙන්නේ ආයෝජන මාර්ගවල. එහෙනම් අරකට වඩා වැඩි ප්‍රතිලාභයක් සාමාන්‍ය කොටස්වල ආයෝජනය කිරීමෙන් බලාපොරොත්තු වෙනවලු. මේට හේතුව සාමාන්‍ය කොටස්වල පහළ අවදානමක්ද තියෙන්නේ? නෑනේ. භාණ්ඩාගාර බිල්පත්වල නම් පහළ අවදානමක් තියෙනවා. හැබැයි ඒක ගන්න බැහැ. හැබැයි සාමාන්‍ය කොටස්වල ආයෝජනය කිරීමේ අපි දන්නවා ඉහළ අවදානමක් තියෙනවා නේද? සමහරලාට ඒ සමාගම අලාභ ලබන්න පුළුවන්. නැත්නම් විශාල ලාභයක් ලබන්න පුළුවන්. අන්න ඒ වගේ අවදානමක් තියෙනවා. එහෙනම් අවදානම වැඩි නිසා තමයි අන්න වැඩි ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන්නේ. අපි කතා කරනවා සම්බන්ධතාවය අවදානම සහ ප්‍රතිලාභ. ආයෝජන මාර්ගයක් තෝරගද්දී සලකා බලන ප්‍රධාන සාධක දෙකක් තමයි ආයෝජනයේ අවදානම ගැන බලන්නත් ඕනේ ප්‍රතිලාභ. අවදානම අඩුයි නම් ළමයි ප්‍රතිලාභත් අඩුයි. ඒතර අවදානම වැඩි නම් ප්‍රතිලාභත් වැඩි. මේක යන්නේ සාමාන්‍ය කොටස් වලින් ඉහළ ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන්න නම් සාමාන්‍ය කොටස් වල තියෙන්නේ ඇයි ඉහළ අවදානමක් තියෙනවා නේද? අන්න වඩා නිවැරදි පිළිතුර ඉහළ අවදානමක් තියෙන. හරි. පොලියක් හම්බෙන්නේ නැහැ. සාමාන්‍ය කොටස් වලට පොලියක් හම්බෙන්නේ නැහැ. රාජ්‍ය ආරක්ෂාව හම්බෙන්නෙත් නැහැ. රාජ්‍ය ආරක්ෂාව හම්බෙන්නේ භාණ්ඩාගාර බිල්පත් වලට. එහෙනම් ඉහළ අවදානම නිසා තමයි වැඩි ප්‍රතිලාභයක් එයාලා බලාපොරොත්තු වෙන්නේ. හරි. ඔන්න එහෙනම් මෙන්න සාමාන්‍ය පෙළ 2018 පේපර් එකේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනයේ ව්‍යාපාර කියන කොටසෙන් ඇවිල්ලා තියෙන ප්‍රශ්න 16ක් තියෙනවා. ඒ ප්‍රශ්න 16ම අපි කතා කරානේ ව්‍යාපාර කියන කොටසට අදාළව ප්‍රශ්න 16යි. හරි. මෙතන ඉඳන් ගිණුම් කරණයට අදාළ ප්‍රශ්න කීපයක් තියෙන්නේ. හරි. අපි බලමු 17 වෙනි ප්‍රශ්නේ මූලික ගිණුම් කරන සමීකරණය නිවැරදිව දැක්වෙන පිළිතුර. හරි. බලමු අපි මූලික ගිණුම් කරන සමීකරණය. හරි. අපි දන්නවා අපි දන්න සමීකරණය මොකක්ද? වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් නේ.
වත්කම් සමාන වෙනවා හිමිකම් හා වගකීම් වල එකතුවට. හරි. එහෙම සමීකරණයක් තියෙනවද කියලා බලන්න. වත්කම් ධන වගකීම් සමානයි හිමිකම්. නේ? වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියලා සමීකරණයක් නැහැ. එහෙනම් අපිට උක්ත කරන්න පුළුවන්. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් නම් අපිට මෙන්න මෙහෙම සමීකරණයක් ලියන්න පුළුවන්. හිමිකම් සමානයි කියලා ගත්තොත් හිමිකම් සමානයි නම් මොකක්ද වෙන්නේ? වත්කම් ඍණ වගකීම් වෙනවා. හිමිකම් සමානයි කියලා ගත්තොත් මොකක්ද? වත්කම් ඍණ වගකීම්. එහෙම නැත්නම් අපිට උක්ත කරන්න පුළුවන් වගකීම් කියන එක වගකීම් සමානයි වත්කම් ඍණ හිමිකම්. හරි. හැම වෙලාවෙම ඔයාලා බලාපොරොත්තු වෙන්න එපා අපි දන්න සමීකරණයම අහයි කියලා. අපි දන්න සමීකරණයෙන් ඔන්න සමීකරණ දෙකක් අපි ගොඩනගා ගත්තා. අපි දන්න සමීකරණය තමයි වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. එහෙනම් ඒකේ හිමිකම් කියන එක උක්ත කරොත් ධන වගකීම් මේ පැත්තට ගේනවා. එතකොට ඍණ වගකීම් වෙනවනේ. හරි. එහෙනම් හිමිකම් සමානයි වත්කම් ඍණ වගකීම්. වගකීම් කියන එක උක්ත කරොත් වගකීම් සමාන වෙනවා වත්කම් ඍණ හිමිකම් කියලා. හරි. බලන්න මේකට අදාළ සමීකරණයක් තියෙනවද කියලා. වත්කම් ධන වගකීම් හිමිකම්. මේක ගන්න බෑ. වැරදි. අන්න. වත්කම් ඍණ වගකීම් සමානයි හිමිකම්. හරි නේද? හිමිකම් සමානයි වත්කම් ඍණ වගකීම්. දෙපැත්ත මාරු වෙලා තියෙන්නේ. වත්කම් ඍණ වගකීම් සමානයි හිමිකම්. අන්න නිවැරදි. අනිත් ඒවා බලමු. වත්කම් ධන හිමිකම් සමානයි වගකීම් වෙන්නේ නැහැ. වගකීම් සමානයි වත්කම් ඍණ හිමිකම් වෙන්න ඕනේ. මෙතන වැරදි. හරි. අංක 4 හිමිකම් ඍණ වගකීම් සමානයි වත්කම් නෙවෙයි මේක ධන වෙන්න ඕනේ නේ. හිමිකම් ධන වගකීම් සමානයි වත්කම්. එහෙනම් අපිට නිවැරදි සමීකරණය තමයි උත්තරේ අංක 2 වත්කම් ඍණ වගකීම් සමානයි හිමිකම්. වත්කම් වලින් වගකීම් අඩු කරාම අපිට ලැබෙනවා හිමිකම් කියන එක. අන්න ඒ වගේ බලන්න ඔයාලට දන්නම දෙන්නේ නැහැ. දන්න සමීකරණයෙන් අපි සමීකරණ දෙකක් ගොඩනගාගෙන ඒකෙන් තමයි අහලා තියෙන්නේ නේ. හරි. 18 වෙනි ප්‍රශ්නෙට යමු අපි. සේවක වැටුප් රුපියල් 8000ක් ගෙවීම නිසා ව්‍යාපාරයක හරි වත්කම් වලට සහ හිමිකම් වත්කම් වලට සහ වගකීම්. හරි. අපි දන්නවා ගිණුම් කරන සමීකරණයට ගනුදෙනු බලපාන ආකාරය. සේවක වැටුප් 8000ක්. සේවක වැටුප් කියන්නේ ව්‍යාපාරයට වියදමක් දරුවනේ. වියදමක් ගෙවනවනේ. මුදලින් ගෙවන්නේ කීයක්ද? රුපියල් 8000ක් ගෙවන්නේ. එහෙනම් මොකක්ද දිත්ත බලපෑම? සේවක වැටුප් රුපියල් 8000ක් ගෙවනවා. මුදලින් ගෙවන්නේ. නම් ව්‍යාපාරයේ ලාච්චුවේ තියෙන මුදල් මොකද වෙන්නේ? 8000කින් අඩු වෙනවා. අපි දන්නවා දරුවනේ මුදල් කියන්නේ ව්‍යාපාරයට වත්කමක් නේ. එහෙනම් වත්කම් රුපියල් 8000කින් මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒ වගේම තමයි මං කිව්වා සේවක වැටුප් කියන්නේ ව්‍යාපාරයට වියදමක්. වියදම දරා ගන්න ඕනේ කවුද? ව්‍යාපාරයේ අයිතිකරු. එහෙනම් වියදම් නිසා අයිතිකරුගේ හිමිකමත් මොකද වෙන්නේ? අඩුවීමක් සිද්ධ වෙනවා. හරියන්නේ. එහෙනම් සේවක වැටුප් රුපියල් 8000ක් ගෙවද්දී මුදල් කියන වත්කම අඩු වෙලා අයිතිකරුගේ හිමිකමත් මොකද වෙන්නේ? අඩු වෙනවා. බලන්න උත්තරේ තියෙනවද කියලා. වත්කම් රුපියල් 8000කින් අඩු වී හිමිකම රුපියල් 8000කින් අඩු වේ. මෙන්න පළවෙනි පිළිතුරම තියෙනවා නිවැරදි පිළිතුර. අපි බලමු දෙවෙනි එකත් බලමු. වත්කම් රුපියල් 8000කින් අඩු වී හිමිකම් රුපියල් 8000කින් වැඩි වේ. නේද? ඒක ගන්න බෑනේ. හිමිකම වැඩි වෙන්නේ නැහැ වියදම් නිසා හිමිකම අඩු වෙන්නේ. වත්කම් රුපියල් 8000කින් වැඩි වී ඒක ගන්න බෑනේ නේ. වත්කම් වැඩි වෙන්නේ නැහැනේ. මුදල් ගෙවන නිසා මුදල් කියන වත්කම අඩු වෙන්නේ. හරි. ඒක ගන්නත් බෑ. හිමිකම් රුපියල් 8000කින් අඩු වී වගකීම වලට කොහොමත් බලපාන්නේ නැහනේ. අයිතිකරු ව්‍යාපාරයේ වියදමක් ගෙවද්දී අයිතිකරුගේ හිමිකමනේ අඩු වෙන්නේ සහ මුදල් කියන වත්කම අඩු වෙන්නේ. වගකීම් වලට බලපෑමක් වෙන්නේ නැහැ. එහෙනම් වඩා නිවැරදි උත්තරේ අංක 1 8000ක් සේවක වැටුප් ගෙවද්දී වත්කම් අඩු වෙනවා රුපියල් 8000කින්. ඒ වගේම තමයි හිමිකම අඩු වෙනවා රුපියල් 8000කින්.
හරි. බලමු 19 වෙනි ප්‍රශ්නේ. කසුන්ගේ ව්‍යාපාරයේ 2018 1 දිනට හිමිකම රුපියල් 1,50,000ක් වූ අතර කවදටද 2018 1 දිනට හිමිකම 1,50,000යිලු. 2018 1.31 දිනට හිමිකම කවදටද 2018 1.31 දිනට හිමිකම 1,70,000යිලු. මෙම කාලය තුළ ව්‍යාපාරයේ එක් ගනුදෙනුවක් පමණක් සිදු වූයේ නම් එම ගනුදෙනුව වන්නේ හරි බලන්න ළමයි ආරම්භයේ හිමිකම අපි ලියමු 2018 1.1 හිමිකම කීයද රුපියල් 1,50,000යි. නමුත් 1.31 දිනට හිමිකම 2018යි 1.31 දිනට හිමිකම රුපියල් 1,70,000යිලු. හරි මොකද වෙලා තියෙන්නේ පැහැදිලි 1,50,000 ඉඳන් 1,70,000 වෙනකං රුපියල් 20,000කින් හිමිකම වැඩි වෙලානේ. රුපියල් 20,000කින් හිමිකම වැඩි වෙලා මේකට බලපාන එක් ගනුදෙනුවයිලු වෙලා තියෙන්නේ. එහෙනම් බලමු අපි මොකක්ද ඒ ගනුදෙනුව. රුපියල් 1,70,000ක ප්‍රාග්ධනයක් යොදද්දී හිමිකම 1,70,000කින් වැඩි වෙන්න ඕනේ. එහෙම වෙන්න බෑනේ ආරම්භයේ 1,50,000ක් තියෙනවන්නේ. එහෙනම් ඒක ගන්න බෑ. පළවෙනි එක ගන්න බෑ. අංක 2 අයිතිකරු විසින් රුපියල් 20,000ක භාණ්ඩ පෞද්ගලික ප්‍රයෝජනයට ගැනීම. අපි කියනවා ගැනිලි. ගැනිලි නිසා හිමිකම මොකද වෙන්නේ අඩු වෙන්නේනේ. ගැනිලි නිසා හිමිකම අඩු වෙන්නේ. දැන් අඩු නෙවෙයි වෙලා තියෙන්නේ 20,000කින් වැඩි වෙලා තියෙන්නේ. එහෙනම් ඒක ගන්නත් බෑ. දෙවෙනි එක ගන්නත් බෑ. පිරිවැය 60,000ක් වූ තොගයක් 40,000කට ණයට විකිණීම. 60,000ක තොගයක් විකුණන්නේ 40,000කට. අලාභයක් නේද? පාඩුවක් නේද? 60,000ක තොගයක් 40,000ට විකුණද්දී 20,000ක පාඩුවක්. පාඩුවක් නම් අයිතිකරුගේ හිමිකම අඩු වෙන්නේ 20,000කින් නේ. ඒතකොට ඒක ගන්නත් බෑ. අපිට ඕනේ හිමිකම වැඩි වෙන එකක්. හරි. අවසාන එක බලන්න. පිරිවැය 40,000ක තොගයක් 60,000කට අත්පිට මුදලට විකුණනවලු. 40,000ක ඒවා 60,000කට විකුණද්දී වාසියක්නේ. ව්‍යාපාරයට ලාභයක්. එහෙනම් අන්න ලාභයේ කාටද අයිති ව්‍යාපාරයේ අයිතිකරුට අන්න හිමිකම වැඩි වෙනවා කීයකින්ද රුපියල් 20,000කින්. හරි මෙන්න බලන්න එහෙනම් හිමිකම වැඩි වෙනවා රුපියල් 20,000කින්. එහෙනම් වඩා නිවැරදි උත්තරේ බලන්න උත්තරේ අංක 4 පිරිවැය රුපියල් 40,000ක් වූ තොගයක් 60,000කට අත්පිට මුදලට විකුණනවලු නේ. හරි ඒ නිසා තමයි හිමිකම 20,000කින් වැඩි වෙන්නේ. පැහැදිලි දරුවනේ? හරි. ප්‍රශ්නංක 20 ව්‍යාපාරයක සිදු වූ ගනුදෙනුවක් සහ එම ගනුදෙනුව සටහන් කිරීමට අදාළ අසම්පූර්ණ දිත්ව සටහන පහත දැක්වේ. අසම්පූර්ණ දිත්ව සටහන ගනුදෙනුව අපි බලමු ඉස්සෙල්ලාම. ණයගැතියෙකුගේ රුපියල් 25,000ක් වූ ගිණුම පියවීම සඳහා රුපියල් 22,000ක් මුදලින් ලැබී. හරි. අපි දන්නවා ණයගැතියන්ට අදාළ ණය කාල සීමාවට පෙර මුදල් ලැබෙද්දී අපි අඩු කිරීමක් කරනවා නේ. අදාළ ණය මුදලෙන් අඩු කිරීමක් කරනවා. අපි ඒකට කියනවා මොනා කියලාද? දුන් වට්ටම්. ඒතර මුදල් වට්ටම් යටතේ ප්‍රභේද දෙකයි දුන් වට්ටම් සහ ලද වට්ටම්. ණයගැතියන්ගෙන් මුදල් ලැබෙද්දී අදාළ ණය වටිනාකමෙන් සිදු කරන අඩු කිරීමකට අපි කියන්නේ මොනා කියලාද? දුන් වට්ටම් නේ. හරි බලන්න 25,000ක් ලැබෙන්න තියෙනවලු. ඒ වෙනුවෙන් ලැබෙන්නේ කීයයිලුද? 22,000යිලු. හරි මෙන්න බලන්න මුදල් ගිණුම හර 22,000යි. හරිනේ. ව්‍යාපාරයට මුදල් ලැබෙනවා 22,000. හැබැයි කීයක් පියවන්නද 22,000ක් ලැබෙන්නේ 25,000. කීයක් අඩු කරලාද? පැහැදිලි නේද? මේ අතර වෙනස කීයද? රුපියල් 3,000යිනේ. හරි මෙන්න එහෙනම් පළවෙනි හිස්තැන ගිණුමට දාලා තියෙනවා. කොහෙටද හර වෙන්නේ? දෙවෙනි හිස්තැන වටිනාකම, තුන්වෙනි හිස්තැනත් ණයගැති ගිණුමට බැරවෙන වටිනාකම. හරි මෙන්න මුදල් ගිණුම හර වෙනවා 22,000යි.
අපි වට්ටමක් දුන්න රුපියල් 3000ක. අපි ඒකට කියන්නේ මොන වට්ටම්ද? දුන් වට්ටම්. අන්න දුන් වට්ටම් කියන්නේ ව්‍යාපාරයට වියදමක්. එහෙනම් වියදම් නිසා නේද මොකද වෙන්නේ? වියදම් වැඩිවීම හැම වෙලාවෙම හරට අපි සටහන් කරනවා. එහෙනම් මොකක්ද ගිණුමේ නම? මෙතනට එන්නේ මොන වට්ටම්ද? දුන් වට්ටම්නේ. හරි. හිස්තැනට එන්නේ පළවෙනි එකට දුන් වට්ටම් ගිණුම හර වෙනවා කීයද රුපියල් 3000යි. දුන් වට්ටම් ගිණුම හර වෙනවා 3000යි. ණය ගැති ගිණුමට බැර වෙනවා කීයක්ද? මුදල් ලැබෙනවා 22000යි. වට්ටමක් දුන්න 3000යි. ඒතර ඔක්කොම කීයක්ද ණය ගැතියෝ? 25000ක් පිය වෙන්න නේද මුදල් ලැබෙන්නේ 22000. වට්ටමක් දුන්න 3000. ඒතර ණය ගැතියෝ කියන එක අඩු වෙනවා කීයකින්ද රුපියල් සම්පූර්ණ ගාන 25000කින්. පැහැදිලි නේද? හරි. දුන් වට්ටම 3000යි ණය ගැතියෝ අඩු වෙනවා 25000යි. මෙන්න එහෙනම් බලන්න පිළිතුරු. පළවෙනි එකට දුන් වට්ටම් පළවෙනි එකෙත් තියෙනවා තුන්වෙනි එකෙත් තියෙනවා. ලද වට්ටම් ගන්න බෑ. මේ දෙකම අපි අයින් කරනවා. ණය ගැතියන්ගෙන් මුදල් ලැබෙද්දී අඩු කරන ගානට අපි කියන්නේ දුන් වට්ටම්. ලද වට්ටම් කියන්නේ ණය හිමියන්ට මුදල් ගෙවද්දී අඩු කරන එකක් නේ. හරි. මේ දෙක ගන්න බෑ. එහෙනම් දුන් වට්ටම් කීයද අගය? 3000යි. දෙවෙනි හිස්තැනට රුපියල් 3000යි. තුන්වෙනි හිස්තැනට කීයද රුපියල් 25000යි. හරි. පිළිතුරු අංක 1 නිවැරදි. දුන් වට්ටම් රුපියල් 3000යි රුපියල් 25000යි. මේකේ වැරදි එක දුන් වට්ටම් හරි රුපියල් 3000 හරි හැබැයි 22000 නෙවෙයි. ණය ගැතියෝ අඩු වෙන්නේ කීයකින්ද? සම්පූර්ණ ගාන රුපියල් 25000කින්. පැහැදිලි නේද? හරි. මෙන්න එහෙනම් දුන් වට්ටම් වලට අදාළව ප්‍රශ්නයක්. ප්‍රශ්න අංක 21 දිත්ත සටහන් රීතිය සම්බන්ධ පහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය තෝරන්න. මතකයි නේද දිත්ත සටහන් රීතිය? අපි පොඩ්ඩක් මතක් කරගමු. ප්‍රශ්නේ කරන්න කලින් දිත්ත සටහන් රීතිය. හරි. අපි දන්නවා වත්කම් සහ වියදම්. මේ වත්කම් සහ වියදම් වලට අදාළ මූලධර්මය තමයි මොකක්ද? වැඩිවීම හරට සටහන් වෙනවා අඩුවීම බැරට සටහන් වෙනවානේ. වැඩිවීම හරට සටහන් වෙනවා අඩුවීම බැර. මොනවලද? වත්කම් සහ වියදම්. ඊතුරු ගිණුම් මොනවාද? හිමිකම් වගකීම් ආදායම්. හරි. හිමිකම් වගකීම් සහ ආදායම් වල තියෙන මූලධර්මය තමයි වැඩිවීම බැරට සටහන් වෙනවා අඩුවීම හරට සටහන් වෙනවා. හරි. වත්කම් සහ වියදම් වල මොකක්ද මූලධර්මය? වැඩිවීම හර අඩුවීම බැර. හිමිකම් වගකීම් සහ ආදායම් ගිණුම් වල වැඩිවීම බැර අඩුවීම හර කියන මූලධර්මය තියෙන. හරි. අපි දැන් බලමු පිළිතුරු ටික මේ අදාළව. හරි. බලන්න පළවෙනි එක. පළවෙනි පිළිතුර බලන්න. වැඩිවීම හර අඩුවීම බැර යන දිත්ත සටහන් රීතිය අදාළ වන්නේ වගකීම් වලටලු. මේක නේද? වැඩිවීම හර අඩුවීම බැර වගකීම් තියෙනවද? නෑ නේද? වත්කම් සහ වියදම්. එහෙනම් වැරදි. වැඩිවීම හර අඩුවීම බැර යන දිත්ත සටහන් රීතිය අදාළ වන්නේ හිමිකම් ගිණුම් වලටය. වැඩිවීම හර අඩුවීම බැර. හරි. වැඩිවීම හර අඩුවීම බැර තියෙන්නේ වත්කම් සහ වියදම් වලට නේද? එහෙනම් හිමිකම් වලට එන්නේ නැහැ. ඒකත් වැරදි. වැඩිවීම බැර අඩුවීම හර යන දිත්ත සටහන් රීතිය අදාළ වන්නේ ආදායම් ගිණුම් වලට. මෙන්න බලන්න වැඩිවීම බැර අඩුවීම හර. හරි නේද? ආදායම් වල මූලධර්මය නේද? වැඩිවීම බැර අඩුවීම හර. එහෙනම් වැඩිවීම බැර අඩුවීම හර යන දිත්ත සටහන් රීතිය අදාළ වන්නේ ආදායම්. මේක තමයි නිවැරදි. අවසාන එකත් බලමු. වැඩිවීම බැර අඩුවීම හර යන දිත්ත සටහන් රීතිය අදාළ වන්නේ වත්කම්. වැඩිවීම බැර අඩුවීම හර වත්කම් වලට එන්නේ නැහැ නේද? හිමිකම් වගකීම් සහ ආදායම්. එහෙනම් ඒක ගන්නත් බෑ. එහෙනම් පැහැදිලි මෙන්න දිත්ත සටහන් මූලධර්ම වලට අදාළව මේ ප්‍රශ්නය අහලා තියෙන්නේ.
වැඩිවීම බැර අඩුවීම හර යන දිත්ත සටහන් රීති අදාළ වන්නේ මොන ගිනුම්වලටද ආදායම් ගිනුම්වලට පැහැදිලීද දරුවනේ හරි අපි යමු 22 වෙනි ප්‍රශ්නේ බලන්න ඒකෙත් තියෙනවා පහස් සඳහන් තොරතුරු ඇසුරෙන් ප්‍රශ්නංක 22 සහ 23 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න පසිදු පොත් ප්‍රකාශකයෝ ව්‍යාපාරයේ සිදු වූ ගනුදෙනු කිහිපයක් පහත දැක්වේ. හරි. මේ වගේ අභ්‍යාසයක් කරද්දි ළමයි වැදගත්ම දේ තමයි මොකක්ද මේ ව්‍යාපාරය කියන එක. ඒක අවබෝධයක් තියෙන්න ඕනේ. මොකක්ද මේ ව්‍යාපාරය? හරි. මොකක්ද මේ ව්‍යාපාරය? පසිදු පොත් ප්‍රකාශකයෝ. හරි. මෙන්න ඉර ගහගත්තා. පසිදු පොත් ප්‍රකාශකයෝ ව්‍යාපාරයේ සිදු වූ ගනුදෙනු හතරක් අපිට දීලා තියෙනවා. අහන්නේ ඉහත ගනුදෙනුවලින් ගැනුම් ජර්නලයේ සටහන් කරන ගනුදෙනුව වන්නේ හරි ඊට කලින් අපි බලමු ගැනුම් ජර්නලයේ සටහන් කරන ගනුදෙනු වර්ගය මොකක්ද වෙළඳ භාණ්ඩ ණයට ගැනීම මොකක්ද මේ වෙළඳ භාණ්ඩ කියලා කියන්නේ නැවත විකිණීමේ පරමාර්ථයෙන් භාණ්ඩ ණයට ගන්නවා නම් අන්නේ පිළිබඳ තොරතුරු සටහන් කරන මූලික සටහන් පොතට තමයි අපි කියන්නේ ගැනුම් ජර්නලය හරි ඒක මතක් තියාගෙන අපි මේ පළවෙනි ගනුදෙනුව බලමු රුපියල් 2,50,000ක් වටිනා මුද්‍රණ යන්ත්‍රයක් ණයට ගැනීම. මොකක්ද ගන්නෙ මුද්‍රණ යන්ත්‍රයක් ණයට ගන්න. මුද්‍රණ යන්ත්‍රය කියන්නේ පොත් ප්‍රකාශක යෝගේ නේ පොත් ප්‍රකාශකයෝනේ මේක පසිදු පොත් ප්‍රකාශකයෝ. මුද්‍රණ යන්ත්‍රයක් ගන්නේ පාවිච්චි කරන්න. නේ පොත් මුද්‍රණය කරන්නනේ මුද්‍රණ යන්ත්‍රයක් ගන්න විකුණන්න නෙවෙයි. එහෙනම් පාවිච්චි කරන්න වත්කමක් ණයට ගත්තොත් එහෙම නැත්නම් අපි කියනවා ස්ථාවර වත්කම් ණයට ගත්තොත් එහෙම නැත්නම් ජංගම නොවන වත්කම් කියලා අපි කියනවා. ජංගම නොවන වත්කම් ණයට ගත්තොත් අපි දාන්නේ කොහෙද ළමයි? පොදු ජර්නලයනේ. හරි පොඩ්ඩක් අපි ලියාගමු. පොදු ජර්නලය. කොහෙද අපි දාන්නේ මේ පාවිච්චි කරන්න වත්කමක් ණයට ගත්තොත් දාන්නේ පොදු ජර්නලය. හරි B රුපියල් 50,000ක් වටිනා මුද්‍රණ කඩදාසි රුවන්ගෙන් ණයට ගැනීම. අන්න මුද්‍රණ කඩදාසි රුවන්ගෙන් ණයට ගන්න. මුද්‍රණ කඩදාසි කියන්නේ නැවත විකුණන්න නේද ගන්න. ඒ කඩදාසි වල තමයි මුද්‍රණය කරන්නේ. එහෙනම් විකිණීමේ පරමාර්ථයෙන් ණයට ගන්නවා නම් තමයි අපි දාන්නේ කොහෙද? ගැනුම් ජර්නලය තුල. එහෙනම් මේක අපි දාන්නේ කොහෙද? ගැනුම් ජර්නලය. හරි. පිළිතුර එහෙනම් අපිට හම්බුණා. අපෙන් අහන්නේ ඉහත ගනුදෙනු වලින් ගැනුම් ජර්නලයේ සටහන් කරන්නේ මොකක්ද? උත්තරේ B. හරි. 23 ප්‍රශ්නංක 23 අහනවා හරි අනිත් දෙකත් අපිට බලමු හරි මේ ප්‍රශ්නෙට අදාළයි ඒක අපි එතකොට බලමු ඉහත ගනුදෙනු වලින් A B හා D යන ගනුදෙනු වලට අදාළ මූලාශ්‍ර ලේඛන පිළිවෙලින් දක්වන්න පිළිවෙලින් මොනවාද අහන්නේ මූලාශ්‍ර ලේඛන මොකක්ද මූලාශ්‍ර ලේඛන කියලා කියන්නේ මූලික පොත්වල ගනුදෙනු සටහන් කරන්නේ මොනවා උපයෝගී කරගෙනද මූලාශ්‍ර ලේඛන උපයෝගී කරගෙනනේ හරි එහෙනම් මෙන්න ඒ කියන ගනුදෙනුව මොකක්ද 2,50,000ක් වටිනා මුද්‍රණ යන්ත්‍රයක් ණයට ගැනීම අපි දන්නවා කොහෙද දාන්නේ පොදු ජර්නලය එහෙනම් මොකක්ද මූලාශ්‍ර ලේඛනයේ පොදු ජර්නලයේ ජර්නල් වවුචරය හරි පළවෙනි එකට මොකක්ද ජර්නල් වවුචරය හරි අංක 2 B අහනවා B අපි දන්නවන්නේ කොහෙද දාන්නේ ගැනුම් ජර්නලේ එහෙනම් මොකක්ද මූලාශ්‍ර ලේඛනයේ ගැනුම් ඉන්වොයිසිය දෙවෙනි එකේ බලන්න තියෙනවා ජර්නල් වවුචරය ගැනුම් ඉන්වොයිසිය හරි ඊළඟ එක D බලන්න ඊළඟ ගනුදෙනුව අහන්නේ D නේ හරි D වල බලමු අපි පිරිවැය රුපියල් ලක්ෂයක් වූ පොත් තොගයක් 1,60,000කට ණයට විකිණීම දැන් පොත් ප්‍රකාශකයෝ පොත් නේ විකුණන්නේ පොත් ණයට විකුණලා එහෙනම් පොත් ණයට විකුණනොත් අපි ඒක දාන්නේ කොහෙද වෙළඳ භාණ්ඩ ණයට විකිණීම අපි දාන්නේ කොහෙද විකුණුම් ජර්නලය තුල පැහැදිලි නේද එහෙනම් විකුණුම් ජර්නලයේ මූලාශ්‍ර ලේඛනය තමයි මොකක්ද විකුණුම් ඉන්වොයිසිය එහෙනම් බලන්න A වල මූලාශ්‍ර ලේඛනය ජර්නල් වවුචරය B වල මූලාශ්‍ර ලේඛනය ගැනුම් ඉන්වොයිසිය D වල මූලාශ්‍ර ලේඛනය විකුණුම් ඉන්වොයිසිය හරි උත්තරේ අංක 2 නිවැරදි පැහැදිලි නේද ඔන්න අපි මූලාශ්‍ර ලේඛන හඳුනාගත්තානේ මූලාශ්‍ර ලේඛන හඳුනා ගන්න නම් ගනුදෙනුව සටහන් කරන මූලික පොත අපි දැනගන්න ඕනේ එහෙනම් මූලික පොත දන්නේ නැතුව අපිට මූලාශ්‍ර ලේඛන හඳුනා ගන්න බෑ ළමයි
24 කපිලගේ ව්‍යාපාරයේ 2018 ඔක්තෝබර් මාසය සඳහා ලද බැංකු ප්‍රකාශයේ බැරශේෂය රුපියල් 12,000කි. මෙය අන්න මොකක්ද? ඔක්තෝබර් මාසය සඳහා ලද බැංකු ප්‍රකාශයේ බැරශේෂය. හරි. අන්න වැදගත්. අපි බැංකු සැසඳුම් ප්‍රකාශ කියලා මාතෘකාවක් සාකච්ඡා කරනවා 10 වසරේදී. අපි දන්නවා ජංගම ගිණුම හරහා සිදුවන ගනුදෙනු ව්‍යාපාරයේ බැංකු ගිණුම තුල සටහන් කරන. ඒ වගේම බැංකුවත් මොකද කරන්නේ? මාසය අවසානයේ අපේ ගිණුමේ විස්තර අපේ ජංගම ගිණුමේ ගනුදෙනු සටහන් කරලා මාසය අවසානයේ ප්‍රකාශයක් ව්‍යාපාරයට එවනවා. අපි ඒකට කියනවා මොකක් කියලාද? බැංකු ප්‍රකාශය කියලා කියනවා. එහෙනම් මාසය අවසානයේ අපිට බැංකු ප්‍රකාශයක් ලැබෙනවා. අපි ව්‍යාපාරයේ පිළියෙල කරනවා බැංකු ගිණුම. මෙන්න වැදගත් දෙයක් දරුවනේ. බැංකු ගිණුම පිළියෙල කරන්නේ ව්‍යාපාරයේ විසින්. එහෙනම් ඒක පිළියෙල කරන්නේ වත්කම් මූලධර්මයට අනුව. හැබැයි බැංකු ප්‍රකාශය පිළියෙල කරන්නේ බැංකුව. එයාලා ඒක පිළියෙල කරන්නේ වගකීම් මූලධර්මයට අනුව. එහෙනම් අපි බැංකු ගිණුමේ හර කරන ගනුදෙනු බැංකු ප්‍රකාශයේ බැර තීරුවේ සටහන් වෙලා තියෙනවා. අපි ව්‍යාපාරයේ බැංකු ගිණුමට බැර කරන ඒවා බැංකු ප්‍රකාශයේ හර තීරුවේ සටහන් වෙලා තියෙනවා. එහෙනම් මේක අහන්නේ බැංකු ප්‍රකාශයේ බැරශේෂයක්. අන්න දැන් ප්‍රතිවිරුද්ධයි. බැංකු ප්‍රකාශයේ බැරශේෂයක් කියන්නේ අපේ බැංකු ගිණුමේ නම් හරශේෂයක්නේ. බැංකු ප්‍රකාශයේ බැර කියන්නේ අපේ account එකේ 12000ක් තියෙනවා කියන්නේ. හරශේෂයක් නම් තමයි අයිරාවක් වෙන්නේ බැංකු ප්‍රකාශයේ. එහෙනම් බැංකු ප්‍රකාශයේ බැර නම් එහෙම නැත්නම් අපිට මතක තියාගන්න තවත් ක්‍රමයක් තියෙනවා. බැංකු ප්‍රකාශයේ බැර කියන්නේ බැංකු ගිණුමේ හරශේෂයක්. බැංකු ගිණුමේ හරශේෂයක් කියන්නේ අපිට වාසිදායකයි. අපේ account එකේ balance එක තියෙනවා 12000ක් නේ. අපේ ගිණුමේ ශේෂය 12000යි. එහෙනම් බලන්න ව්‍යාපාරයේ මොකක්ද මේක? අපේ බැංකු ප්‍රකාශයේ 12000ක් තියෙනවා. ඒ කියන්නේ අපේ account එකේ 12000ක් තියෙනවා. මේක ව්‍යාපාරයට මොකක්ද? වත්කමක් වෙනවා. අන්න වැදගත් ප්‍රශ්නයක්. වගකීමක් නෙවෙයි. බැංකු ප්‍රකාශයේ හරශේෂයක් වුණොත් තමයි වගකීමක් වෙන්නේ. ඒ කියන්නේ අයිරාවක්. අපි ඒකට කියන්නේ අයිරාවක්. ඒක ගන්න බෑ. බැංකුවේ වත්කමක් නෙවෙයි. ඇයි අපේ තියෙන සල්ලි බැංකුවට වගකීමක්නේ. අපි account එකේ දාලා තියෙන සල්ලි අපි ඉල්ලපු වෙලාවට ගෙවන්න බැඳිලා ඉන්නවා බැංකුව. එහෙනම් අන්න බැංකුව ගාව තියෙන්නේ මේ අපේ සල්ලි. එහෙනම් ඒක යාට වත්කමක් නෙවෙයි. ඒක වගකීමක්. ඒක ගන්න බෑ. ව්‍යාපාරයේ බැංකු අයිරාවක් වෙන්නෙත් නෑ. අයිරාවක් වෙන්න නම් බැංකු ගිණුමේ නම් බැරශේෂයක් වෙන්න ඕනේ. බැංකු ප්‍රකාශයේ නම් හරශේෂයක් වෙන්න ඕනේ. පැහැදිලිද? හරි. එහෙනම් බැංකු ප්‍රකාශයේ බැරශේෂයක් කියන්නේ හොඳට මතක තියාගන්න දරුවනේ ව්‍යාපාරයේ මොකක්ද? වත්කමක් වෙනවා. හරි. නැවතත් ඡේදයක් තියෙනවා 25 සහ 26 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. හරි. මෙන්න සුළු මුදල්. සඳුන්ගේ ව්‍යාපාරයේ 2018 7.31 දින සුළු මුදල් භාරකරු ළඟ ඉතිරි මුදල රුපියල් 2500. කීයක් ඉතිරිලුද? 2500ක්. 2018 ජූලි මාසයේ සුළු මුදල් විශ්ලේෂණ තීරු වල ශේෂ පහත දැක්වේ. හරි. මෙන්න වියදම් කරලා තියෙනවා මේ විදිහට ලිපි ද්‍රව්‍ය, ගමන් ගාස්තු, සංග්‍රහ වියදම් සහ විවිධ වියදම්. සඳුන් 2018 8.1 දින සිට ඒ කියන්නේ මේ මාසේ ඉඳන් අලුත් මාසේ ඉඳන් සුළු මුදල් අග්‍රිමේ වටිනාකම රුපියල් 15000 දක්වා වැඩි කිරීමට තීරණය කරන ලදී. හරි. ඔන්න අපි පොඩ්ඩක් සංක්ෂිප්තව බලමු. අත ඉතිරිලු කීයක්ද? 2500ක් වියදම් කරලා තියෙනවා. මෙන්න මේ වියදම් ටික ඊළඟ මාසිදන් අග්‍රිමය වැඩි කරනවලු 15000 දක්වා. 15000කින් නෙවෙයි 15000 දක්වා. දැන් තියෙන ගානට වඩා නේද? දැන් තියෙන ගානට වඩා පොඩි ගානක් වැඩි වෙලා 15000 දක්වානේ. හරි. බලමු අපි අහන ප්‍රශ්නේ. මෙම ව්‍යාපාරයේ ජූලි මාසයේ සුළු මුදල් වියදම් වල වටිනාකම. හරි. ලේසියිනේ වියදම් වල වටිනාකම අහන්න. කීයද වියදම් වල වටිනාකම? මේ තියෙන්නේ ලිපි ද්‍රව්‍ය 2500යි, ගමන් ගාස්තු 1800යි, සංග්‍රහ වියදම් 2000යි, විවිධ වියදම් 1200යි නේ. හරි. බලමු
ජූලි මාසේ සුළු මුදල් වියදම්වල වටිනාකම. හරි ගමු ළමයි මේ ටික එකතුව. හරි බලන්න කීයද කියලා. මෙන්න බලන්න වියදම් කරලා තියෙනවා බින්දුවයි 10යි 15 එකක් ඉතුරුයි 7යිනේ. කීයක් වියදමද? රුපියල් 7500ක් වියදම. හරි බලන්න පිළිතුර රුපියල් 7500යි. වියදමනේ අහන්නේ අපෙන් දෙවෙනි පිළිතුර. 26 2018 8යි 1 දිනට සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය කළ යුතු වටිනාකම්. අන්න වැදගත් දෙයක් ප්‍රතිපූර්ණය කරද්දී 8යි 1 අග්‍රිමය 15000 දක්වා වැඩි කරනවලුනේ. අග්‍රිමය 15000 දක්වා වැඩි කරනවා. හරි. දැන් සාමාන්‍යයෙන් නම් අග්‍රිමය ප්‍රතිපූර්ණය කරන්නේ වියදම් වූ මුදල තමයි නැවත ලබා දෙන්නේ. කියන්නේ පෙර මාසයේ වියදම් වූ මුදල නැවත ලබා දෙනවා. ප්‍රධාන මුදල් භාරකරු විසින් සුළු මුදල් භාරකරුට. හරි බලන්න. කීයක්ද දෙන්න ඕනේ? 7500යි. නමුත් අපි බලමු කලින් අග්‍රිමය. මේ බලන්න. 7500ක් වියදම් කරලා මේ බලන්න දරුවනේ 7500ක් වියදම් කරලා ඉතිරීලු 2500ක්. හරි. කීයද එහෙනම් පෙර පැවති අග්‍රිමය? රුපියල් ආරම්භයේ මෙයා ගාව තිබ්බ ගාන කීයද? 10000යි නේද? පැහැදිලිද මේක? ඇයි ඒ 7500ක් වියදම් කරලා ඉතිරි තියෙනවලු 2500ක්. එහෙනම් අග්‍රිමය 10000යි. දැන් කීය දක්වාද වැඩි කරන්නේ? අග්‍රිමය රුපියල් 15000 දක්වා වැඩි කරනවා. කීයකින්ද එහෙනම් වැඩි වෙන්නේ? වෙනස රුපියල් 5000කින් වැඩි වෙනවා අග්‍රිමයනේ. හරි. මේ බලන්න එහෙනම් මෙයාට සාමාන්‍යයෙන් දෙන්න ඕනේ අපි 7500ක්. නමුත් අග්‍රිමය තව 5000කින් වැඩි කරනවා. එහෙනම් 7500යි තව 5000කුයි දෙන්න ඕනේ. එහෙනම් බලන්න මෙන්න සාමාන්‍යයෙන් නම් දෙන්න තියෙන්නේ 7500ක්. නමුත් අග්‍රිමය තව 5000කින්. ඇයි 10000 ඉඳන් 15000 වෙනකම් 5000කින් වැඩි කරනවනේ. හරි කීයක් දෙන්න ඕනේද එහෙනම් රුපියල් 12500ක් නැවත ලබා දෙන්න ඕනේ. හරි මෙන්න උත්තරේ අංක 3 12500යි. එහෙම නැත්නම් අග්‍රිමය 15000 දක්වා වැඩි කරන්නේ තව ක්‍රමයක් තියෙනවා. මෙයා ගාව ඉතිරි තියෙනවා 2500ක් නේ. එහෙනම් 2500ක් ඉතිරි නිසා 15000ක් වෙන්න තව කීයක්ද දෙන්න ඕනේ? 12500යි. ඒ ක්‍රමෙත් නිවැරදිනේ. හරි කොමන හෝ ආකාරයෙන් පිළිතුර එනවා රුපියල් 12500යි. හරි. ප්‍රශ්නක 27 අයිතිකරු රුපියල් 5000ක අතිරේක ප්‍රාග්ධනයක් යෙදවීම සටහන් කිරීමට අදාළ මූලාශ්‍ර ලේඛනය හා මූලික පොත පිළිවෙලින්. අන්න. විභාගෙදි මේ වගේ ප්‍රශ්නවලින් තමයි ඔයාලව මුලා කරන්නේ. මූලාශ්‍ර ලේඛනය හා මූලික පොත පිළිවෙලින්. නේ? අයිතිකරු 5000ක අතිරේක ප්‍රාග්ධනයක් යෙදවීම. අයිතිකරු 5000ක අතිරේක ප්‍රාග්ධනයක් යොදද්දී ව්‍යාපාරයට මුදල් ලැබෙනවනේ. හරි. එහෙනම් මුදල් ලැබෙනවා නම් අපි දාන්නේ කොහෙද මූලික පොත? මුදල් පොත. මූලාශ්‍ර ලේඛනය. මුදල් පොතේ මූලාශ්‍ර ලේඛන දෙකයි ලදුපත සහ ගෙවීම් වවුචරය. මුදල් ලැබීම් වලට අදාළ මූලාශ්‍ර ලේඛනය ලදුපත, මුදල් ගෙවීම් වලට අදාළ මූලාශ්‍ර ලේඛනය මොකද්ද? ගෙවීම් වවුචරය. එහෙනම් මේක මුදල් ලැබීමක් ව්‍යාපාරයට. එහෙනම් මොකද්ද මූලාශ්‍ර ලේඛනය? ලදුපත. මේක ඉස්සල්ලාම අහන්නේ මොකක්ද? මූලාශ්‍ර ලේඛනය. බලන්න මූලාශ්‍ර ලේඛනය මොකක්ද? ලදුපත. ඊට පස්සේ මූලික පොත මොකක්ද? මුදල් පොත. අන්න. දැන් මෙන්න මේ පළවෙනි උත්තරේම දීලා තියෙනවා මේක මාරු කරලා මුදල් පොත සහ ලදුපත. ඒක එන්නේ නැහැ. ඇයි ඒ? මුදල් පොත කියන්නේ මූලික පොත, ලදුපත කියන්නේ මූලාශ්‍ර ලේඛනය. මේක අහන්නේ පිළිවෙලින්. ඉස්සල්ලාම අහන්නේ පළවෙනියට අහන්නේ මූලාශ්‍ර ලේඛනය, දෙවෙනියට තමයි අහන්නේ මූලික පොත. අන්න පටල ගන්න එපා. මූලාශ්‍ර ලේඛනය ලදුපත, මූලික පොත මොකක්ද? මුදල් පොත. පැහැදිලිද දරුවනේ? හරි. ප්‍රශ්න අංක 28 ව්‍යාපාරයක් 2018 3.31 දින පිළියෙල කළ ශේෂ පිරික්සුවේ හර තීරුවේ එකතුව රුපියල් ලක්ෂ 8ක් වූ අතර බැර තීරුවේ එකතුව 8,25,000යි. හරි. අපි බලමුනේ. මේ විදිහට බලමු. ශේෂ පිරික්සුමක් අරගෙනම අපි බලමු. පොඩියට ගමු අපි ශේෂ පිරික්සුම.
මෙන්න හර බැර අපිට ගන්න පුළුවන්. බලන්න මොකක්ද කියන්නේ ශේෂ පිරික්සුමේ හරතීරුවේ එකතුව ලක්ෂ 8යි ලුනේ. හරතීරුවේ එකතුව ලක්ෂ 8යි. බැරතීරුවේ එකතුව 8,25,000යි. හරි. මොන පැත්තද වැඩි? බැර පැත්ත වැඩි ඉලුනේ. හරි. හර පැත්ත ලක්ෂ 8යි, බැර පැත්ත 8,25,000යි. අහන්නේ මෙම වෙනසට හේතු වූ ගිණුම්කරණයේදී සිදු වූ වරද. ශේෂ පිරික්සුමේ වෙනසක් ඇති වෙන්න ගිණුම්කරණයේදී වැරදි සිද්ධ වෙන්න ඕනේ. ගිණුම්කරණයේදී වැරදි වෙලා තිබ්බොත් තමයි ශේෂ පිරික්සුමේ වෙනසක් ඇති වෙන්නේ නේ. හරි. එතකොට හර පැත්ත ලක්ෂ 8යිලු බැර පැත්ත 8,25,000යිලු. මේකට බලපාන වරදාන. හරි. බලමු අපි පළවෙනි එක. දුන්වට්ටම් ගිණුමේ එකතුව 25,000කින් වැඩිලු. මට කියන්න දුන්වට්ටම් කියන්නේ වියදමක්නේ. දුන්වට්ටම් කියන්නේ වියදමක්. හරි. වියදම් කියන්නේ මොන ශේෂයක්ද තියෙන්නේ? හර ශේෂයක්. එහෙනම් දුන්වට්ටම් එකතුව 25,000කින් වැඩිලු. එහෙනම් දුන්වට්ටම් කියන්නේ වියදමක්. වියදමක් වැඩි වෙනවා කියන්නේ හර පැත්ත නේද වැඩි වෙන්න ඕනේ 25,000. දැන් අපෙන් එහෙම එකක් නෙවෙයි නේද අහන්නේ. බැර පැත්ත වැඩි වෙන්න ඕනේ. හරි. එහෙනම් පළවෙනි එක ගන්න බෑ අපිට බැහැර කරන්න පුළුවන්. අංක 2 විකුණුම් ගිණුමේ එකතුව රුපියල් 25,000කින් වැඩිලු. විකුණුම් කියන්නේ දරුවනේ ආදායම. ආදායම් ගිණුමක බැර ශේෂයක් තියෙන්නේ නේ. හරි. එහෙනම් විකුණුම් ගිණුමේ එකතුව 25,000කින් වැඩිලු. හරි නේද? එහෙනම් බැර පැත්ත වැඩි වෙනවනේ 25,000කින්. විකුණුම් වැඩි කියන්නේ විකුණුම් යන්නේ ශේෂ පිරික්සුමේ බැරට බැර පැත්ත 25,000කින් වැඩි. ඒක නේද එහෙනම් පිළිතුර වෙන්න ඕනේ. හරි. එහෙනම් නිවැරදි පිළිතුර අංක 2. ඕනනම් අනිත් ඒවා බලමු අපි. ගැනුම් ගිණුමේ එකතුව 25,000කින් වැඩි. ගැනුම් කියන්නේ ව්‍යාපාරයට වියදමක්. වියදමක් වැඩි කියන්නේ හර පැත්ත වැඩි වෙන්නේ 25,000කින්. එහෙනම් ඒක ගන්න බෑ. දෙවෙනි තුන්වෙනි උත්තරේ ගන්න බෑ. ලදවට්ටම් ගිණුමේ එකතුව 25,000කින් අඩුයිලු. ලදවට්ටම් කියන්නේ ආදායමක්. හරි. ලදවට්ටම් කියන්නේ ආදායමක්. ආදායම් එන්න ඕනේ බැරට. හැබැයි ලදවට්ටම් 25,000කින් අඩු වෙලාලු. එතකොට බැර පැත්ත අඩු වෙන්නේ 25,000කින්. එහෙනම් ඒක ගන්නත් බෑ. අපිට ඕනේ බැර පැත්ත වැඩි වෙන එක. එහෙනම් උත්තරේ අංක 2 විකුණුම් ගිණුමේ එකතුව රුපියල් 25,000කින් වැඩි වෙනවලු. පැහැදිලිද දරුවනේ? හරි. බලන්න 29 ව්‍යාපාරය විසින් සුමනදාසගෙන් ණයටගත් 45,000ක් වටිනා බඩු තොගය සුමනදාසගේ ගිණුමේ 54,000ක් ලෙස සටහන් කර ඇත. බැලූ බැල්මට පේනවා මොකක්ද මේක වැරැද්දක් නේ. සුමනදාසගෙන් ණයටගත් 45,000ක් වටිනා බඩු තොගය සුමනදාසගේ ගිණුමේ 54,000ක් විදිහට දාලා තියෙනවානේ. මෙම ගිණුම් කරන වරද නිවැරදි කිරීම වාර්තා කළ යුතු මූලික පොත අහන්නේ. හරි. අපි දන්නවා ගිණුම්කරණයේදී සිදුවන වැරදි නිවැරදි කරන්නේ අපි මොකක් තුලින්ද? පොදු ජර්නලය කියන මූලික සටහන් පොතෙන්නේ. පොදු ජර්නලයේ සටහන් කරන ගනුදෙනු වර්ගයක් තමයි මේ වැරදි නිවැරදි කිරීමේ සටහන්. හරි. අපි බලමු එහෙනම්. පිළිතුර අංක 1 ලේසි පොදු ජර්නලයනේ. ගිණුම් කරන වැරදි නිවැරදි කරන්නේ අපි මොකක් තුලින්ද? පොදු ජර්නලය කියන මූලික පොත. හරි. ප්‍රශ්න අංක 30 සේසත ක්‍රීඩා සමාජයට අදාළ පහත ගනුදෙනු අතුරෙන් ආදායම් හා වියදම් ගිණුමේ ඇතුළත් නොවන ගනුදෙනුව කුමක්ද? මොකේද? ආදායම් හා වියදම් ගිණුමේනේ. නැත්නම් ආදායම් හා වියදම් ගිණුම අපි කියනවා ආදායම් ප්‍රකාශය කියලානේ. ගිණුමක් විදිහට හැදුවොත් අපි දන්නවා ආදායම් හා වියදම් ගිණුම. ප්‍රකාශයක් විදිහට ගත්තොත් අපි කියනවා ආදායම් ප්‍රකාශය. ආදායම් ප්‍රකාශයේ දාන්නේ මොනවාද? කාලච්ඡේදයට අදාළ ආදායම් සහ වියදම්නේ. හරි. අපෙන් අහන්නේ ඇතුළත් නොවන ගනුදෙනුව. පුවත්පත් අලෙවියෙන් ලැබීම. ඒක ඇතුළත් වෙනවනේ. ක්‍රීඩා උපකරණ ගැනීම. අන්න වැදගත්. ක්‍රීඩා උපකරණ කියලා කියන්නේ වියදමක් නෙවෙයි. ක්‍රීඩා උපකරණ කියන්නේ වත්කමක්. හැබැයි ක්‍රීඩා උපකරණ ෂය වුණොත් ඒක අපි දානවා ආදායම් හා වියදම් ගිණුම තුල. එහෙනම් ඒක එන්නේ නැහැ. අනිත් ඒවත් බලමු. පරිත්‍යාග ලැබීම. පරිත්‍යාග කියන්නේ ආදායමක්. ඒක ආදායම් හා වියදම් ගිණුමේ එනවා. ප්‍රවාහන වියදම්.
ඒකත් වියදමක්. එහෙනම් ඒකත් එනවා. අපෙන් අහන්නේ ආදායම් හා වියදම් ගිණුමේ ඇතුළත් නොවන ගනුදෙනුව එහෙනම් මොකක්ද මේ ක්‍රීඩා උපකරණ ගැනීම? උත්තරේ අංක 2. ක්‍රීඩා උපකරණ කියන්නේ වත්කමක්. එහෙනම් ඒක එන්නේ නැහැ ආදායම් හා වියදම් ගිණුම තුල. බලන්න ප්‍රශ්න අංක 31 මල් පෝච්චි නිෂ්පාදන ව්‍යාපාරයක 2018 ඔක්තෝබර් මාසයේ මුළු නිෂ්පාදන පිරිවැය රුපියල් 1,50,000ක් වූ අතර මාසය තුලදී නිෂ්පාදනය කළ මල් පෝච්චි ගණන 500කි. මල් පෝච්චියක නිෂ්පාදන පිරිවැය මත 20%ක ලාභාන්තිකයක් තබාගන්නේ නම් මල් පෝච්චියක විකුණුම් මිල කොපමණද? හරි, ඔයාලට මතකයි නිෂ්පාදන පිරිවැය ඔයාලගේ 11 වසරේ 7 වෙනි මාතෘකාවනේ ගිණුම්කරණයේ අවසාන පාඩම නිෂ්පාදන පිරිවැය. හරි, අපි බලමු ඉස්සෙල්ලාම අපි හොයන්න ඕනේ මල් පෝච්චියක පිරිවැය. බලමු අපි මල් පෝච්චියක පිරිවැය හොයන විදිය. මුළු නිෂ්පාදන පිරිවැය 1,50,000යිලු මල් පෝච්චි සංඛ්‍යාව 500යිනේ. හරි, බෙදනවා 500ෙන්. එතකොට එක් මල් පෝච්චියක පිරිවැය එනවා රුපියල් 300යිනේ. ඔව්, රුපියල් 300යි එක් මල් පෝච්චියක පිරිවැය. අපෙන් අහන්නේ ඒක නෙවෙයි. මල් පෝච්චියක විකුණුම් මිල පිරිවැය මත 20%ක ලාභයක්ලු. එහෙනම් කොහොමද විකුණුම් මිල හොයන්නේ? 300 ධන ලාභය පිරිවැයට 20%යි. 300ට 120ක්. හරි, බලන්න 300ට 120ක් කියන්නේ රුපියල් 60යි. පිරිවැය රුපියල් 300යි. හරි, එහෙනම් පැහැදිලි. මේ බලන්න රුපියල් 360ක් එනවනේ. හරි, මල් පෝච්චියක් විකුණන්නේ කීයටද? එහෙනම් රුපියල් 360ට විකුණන්නේනේ. හරි, පැහැදිලි. මෙන්න අපෙන් අහලා තියෙන්නේ එතකොට මල් පෝච්චි මුළු නිෂ්පාදන පිරිවැය දීලා තියෙනවා. මල් පෝච්චි සංඛ්‍යාව දීලා තියෙනවා. ලාභ ප්‍රතිශතය දීලා තියෙනවා 20%යි. එහෙනම් විකුණුම් මිල අපි හැදුවා කීයක් එනවද? රුපියල් 360යි. අන්න පිළිතුරු අංක 3 රුපියල් 360යි. 32 පහත එක් තීරුවේ නිෂ්පාදන ආයතනවල වියදම් අයිතම කිහිපයක්ද y තීරුවේ නිෂ්පාදන පිරිවැය මූලිකාංගද දැක්වේ. ඉහත එක් තීරුවේ සඳහන් වියදම් අයිතම y තීරුවේ සඳහන් නිෂ්පාදන පිරිවැය මූලිකාංග සමග පිළිවෙලින් ගලපන ලද පිළිතුර තෝරන්න. හරි, බලමු අපි පළවෙනි එක. උළු නිෂ්පාදන ආයතනයක විදුලිය සඳහා වියදම. මොකක්ද? උළු නිෂ්පාදන ආයතනයක්ලු විදුලිය කියන්නේ වක්‍ර පිරිවැයක් නේ. එහෙනම් වක්‍ර ද්‍රව්‍යකුත් නෙවෙයි ශ්‍රමයකුත් නෙවෙයි වක්‍ර වෙනත්. හරි, බලන්න තියෙනවා නේද? වක්‍ර වෙනත් පිරිවැය. හරි, අපි දාමු කීයද ගැලපෙන්නේ පළවෙනි එකට? D. පළවෙනි එකට D. අංක 2 ඇඟලුම් නිෂ්පාදන ආයතනයක ඇඳුම් මසන්නන්ගේ වැටුම්. ඇඟලුම් නිෂ්පාදන ආයතනයක ඇඳුම් මසන්න අයගේ නේ, ඇඳුම් මහන අයගේ වැටුම්. එතකොට ඒක මොකක්ද? ඍජුවම දායක වෙනවා ඍජු ශ්‍රම පිරිවැය. ශ්‍රමේනේ වැටුප් කියන්නේ ඍජු ශ්‍රම පිරිවැය. ඒ කියන්නේ C. තුන්වෙනි එක පාවහන් නිෂ්පාදන ආයතනයක මුරකරුගේ වැටුප. එයා ඍජුව දායක වෙන්නේ ශ්‍රමයක් තමයි. හැබැයි ඍජුව දායක වෙන්නේ නැහැ. එහෙනම් ඒක මොන ශ්‍රමයේද? වක්‍ර ශ්‍රමයනේ. පිළිතුර A. අවසානික අංක 4 පොත් ප්‍රකාශන ආයතනයක කතෘභාගය කියන්නේ අපි කතා කරනවානේ නිෂ්පාදන පිරිවැයදී අපි කතා කරා පොත් ප්‍රකාශන ආයතනයක කතෘභාගය කියන්නේ පොත ලියන එක්කෙනාට ගෙවන ගාණනේ. ඒක ඍජු වෙනත් පිරිවැයක්. ඍජු ද්‍රව්‍යකුත් නෙවෙයි ශ්‍රමයකුත් නෙවෙයි. එහෙනම් ඍජු වෙනත් පිරිවැයක්නේ. හරි, B. DCAB බලන්න තියෙනවද කියලා? DCA හා B. පිළිතුරු අංක 3 නිවැරදි. DCA හා B. හරි, පැහැදිලි නේද? ඔන්න අපි නිෂ්පාදන පිරිවැය අයිතම අපි හඳුනාගත්තා එකින් එක.
හරි ප්‍රශ්නක 33 කුමුදු 2017 4.1 දින තම ව්‍යාපාරයෙන් නිපයූ රුපියල් ලක්ෂයක් 12ක වාර්ෂික පොලියකට ස්ථාවර තැන්පතුවක ආයෝජනය කළේය. වාර්ෂික පොලිය 2018 3.31 දින ලැබීමට නියමිතය. හරි අපි බලමු සරලව මේ බලන්න කවදාද ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරලා තියෙන්නේ 2017 4.1 නේ 2017 4.1 එතකොට පොලිය ලැබෙන්නේ බලන්න අවුරුද්ද සම්පූර්ණ වෙන්නේ 2018 3.31 පැහැදිලි නේද 2017 4.1 පටන් ගත්තොත් වර්ෂය සම්පූර්ණ වෙන්නේ කවදටද 2018 3.31 දිනට. හරි අපෙන් අහනවා බලමු ලක්ෂයක් දාන්නේ 12%කට 2017 4.1 දාන්නේ රුපියල් ලක්ෂයක් ස්ථාවර තැන්පතුවක් දානවා බැංකුවක වාර්ෂික පොලිය 12%යි. හරි මේකේ වැදගත්ම දේ තමයි අපෙන් අහන්නේ කවදටද 2017 12.31 දිනෙන් අවසන් වර්ෂයට මෙම ව්‍යාපාරයේ පිළියෙල කරන ලද මූල්‍ය ප්‍රකාශනවලට අනුව 2017 12.31 නේ. හරි බලමු. මේ බලන්න මේ අතරමැද දවසක් නේද මේ 2017 12.31 කියලා කියන්නේ. මෙන්න මේ දවස. අපි මෙතනින් ලියාගමු. වඩා පැහැදිලි වෙන්න. 12.31. හරි. දැන් ස්ථාවර තැන්පතුව ආරම්භ කරන්නේ කවද්ද? 2017 4.1 කීයක්ද දාන්නේ? රුපියල් ලක්ෂයක් 112 පොලියට. වාර්ෂිකව 112ක පොලියක් ලැබෙනවා. එහෙනම් අපි අවුරුද්දටම පොලිය බැලුවොත් මේ බලන්න අවුරුද්දටම 112යි කීයක් එනවද? සරලයි රුපියල් 12000යි නේ. මේකට නේ 12000න් වැඩි කරාම රුපියල් 12000යි. හරි මෙන්න පොලිය ලැබෙන්න ඕනේ රුපියල් 12000ක් අවුරුද්දේ අන්තිමට 2018 3.31. අපෙන් අහන්නේ හැබැයි 2017 12.31. දැන් හිතන්න 2017 4.1 ඉඳන් 2017 12.31 වෙනකන් මාස කීයක්ද තියෙන්නේ? මෙන්න මේ කාලය තුල මාස 9යි තියෙන්නේ. කොච්චරයිද තියෙන්නේ? මාස 9යි තියෙන්නේ. මෙතන ඉඳන් මෙතනට එහෙනම් කීතරක් තියනවද? මාස 3ක් තියෙනවා. පැහැදිලිද? මේ ටික 4.1 ඉඳන් 12.31 වෙනකන් තියෙනවා මාස 9ක්. 12.31 ඉඳන් ඊළඟ අවුරුද්දේ 3.31 වෙනකන් තියෙනවා මාස 3ක්. හරි. දැන් අවුරුද්දකට 12000යි නම් මේ බලන්න මාසෙකට පොලිය හොයන්න අපි බෙදනවා 12න්. හරි. මාසෙක පොලිය රුපියල් 1000යි. හරි. අපි දැන් ප්‍රකාශ ටික බලමුනේ. අපි අදාළ තොරතුරු ටික ගණනය කරගත්තා. බලමු කියලා තියෙන ප්‍රකාශ. බලන්න පළවෙනි එක. ආදායම් ප්‍රකාශයේ දැක්වෙන පොලී ආදායම 12000යිලු. කවදටද? 2017 12.31 දිනටනේ. හරි. 2017 12.31 වෙනකම් මාස 9යි තියෙන්නේ. එහෙනම් මාස 9ට අදාළ වෙන්නේ 19න් වැඩි කරාම 9000යි නේද? එහෙනම් අපි ආදායම් ප්‍රකාශයේ දාන්නේ ඒ කාලච්ඡේදයට අදාළ ආදායම සහ වියදම. එහෙනම් ඒක වැරදි නේද? ආදායම් ප්‍රකාශයේ අපි 12000ම දාන්නේ නැහනේ. 3.31 දිනට හදන ආදායම් ප්‍රකාශයේ නම් 12000ම අපි දානවා. හැබැයි 2017 12.31 වෙද්දි මාස 9යි ගත වෙලා තියෙන්නේ. මාස 9කට 9න් වැඩි කරාම 9000 තමයි ඒකට එන්න ඕනේ. එහෙනම් ඒක වැරදිනේ, අසත්‍යයි. පළවෙනි එක අසත්‍යයි. අංක 2 මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ දැක්වෙන ලැබිය යුතු පොලී ආදායම 12000යිලු. මෙන්න මෙතනට වෙද්දී මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ දැක්වෙන ලැබිය යුතු පොලී ආදායම රුපියල් 12000යිලු. හරි බලමු අපි මේකේ තියෙනවද වාර්ෂික පොලිය 2018 3.31 දිනලු ලැබීමට නියමිත.
හරි. එහෙනම් තාම ලැබිලා නැහැ. අපි බලමු දෙවෙනි එක මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ දැක්වෙන ලැබිය යුතු පොලි ආදායම 12000යි නෙවෙයි. ඇයි ඒ 2017 12.31 වෙද්දි ලැබෙන්න තියෙන්නේ මාස 9ක නේද? මාස 9ක ලැබෙන්න තියෙන්නේ. එහෙනම් ලැබිය යුතු ගාණ වෙන්න ඕනේ 9000යි. එතකොට ඒක ගන්නත් බෑ. අංක 3 මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ දැක්වෙන ලැබිය යුතු පොලි ආදායම 9000යි. අන්න නිවැරදි නේද? 2017 12.31 වෙද්දි මාස 9යි. මාස 9කට වෙන මාසෙකට 1000යි නම් මාස 9කට අපිට ලැබෙන්න තියෙනවා රුපියල් 9000ක් නේ. ඒ දිනේ වෙද්දි. මේක දිනේ තමයි වැදගත් වෙන්නේ. අන්න එහෙනම් 2017 12.31 දිනට අපි හදන මූල්‍ය තත්ත්ව ප්‍රකාශය අපිට මාස 9කට තමයි ලැබෙන්න ඕනේ. ඇයි ඒ? විස්ථාවර දැන්පතු ආරම්භ කරලා තියෙන්නේ 2017 4.1 12.31 වෙනකම් මාස 9කට තමයි අපිට ලැබෙන්න තියෙන්නේ නේ. හරි එහෙනම් නිවැරදි පිළිතුර උත්තරය අංක 3 ලැබිය යුතු පොලි ආදායම රුපියල් 9000යි. අවසානයක් ගන්නත් බැහැ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ දැක්වෙන ලැබිය යුතු පොලි ආදායම 3000 නෙවෙයිනේ. ඇයි මාස 9කට ලැබෙන්න ඕනේ 3000 නෙවෙයි. එහෙනම් නිවැරදි පිළිතුර පැහැදිලි උත්තරය අංක 3. මේකේ වැදගත්ම දේ තමයි මේ දිනය අතරමැද දවසක තමයි මේක දීලා තියෙන්නේ. හරි දිනේ වැදගත්. අපි මේ 2018 3.31 ගැන හිතුවොත් එහෙම මේක අපිට හදන්න බෑ. අපිට දීලා තියෙන්නේ කවද්ද 2017 12.31 දිනට හදන මූල්‍ය ප්‍රකාශන වල. ඒ කියන්නේ ආදායම් ප්‍රකාශයේ හෝ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ. පැහැදිලිද දරුවනේ? හරි. අපි යමු ඊළඟ ගැටලුවට. බලන්න ප්‍රශ්න අංක 34 ව්‍යාපාරයක් 2016 දින රුපියල් ලක්ෂ 5ක් වටිනා යන්ත්‍රයක් මිලදී ගත් අතර එහි ඵලදායී ජීව කාලය වර්ෂ 5කි. එම කාලයේ අවසානයේ යන්ත්‍රයේ සුන්බුන් නගය රුපියල් 50000කි. ව්‍යාපාරයේ 2017 12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පිළියෙල කළ ආදායම් ප්‍රකාශයේ දැක්වෙන යන්ත්‍රශය වටිනාකම්. හරි. බලන්න මිලදී ගන්න කවද්ද 2016 1.1 දිනලු. අපෙන් අහන්නේ 2017 12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පිළියෙල කරන ආදායම් ප්‍රකාශය. හරි. ආදායම් ප්‍රකාශයේ අපි ඇතුළත් කරන්නේ කාලච්ඡේදයට අදාළ වියදම නේ. හරි. අපි බලමු යන්ත්‍රශය කොහොමද ගිණුම්ගත කරන්නේ. ඔයාලට මතකයි සමීකරණය මෙන්න වාර්ෂික ෂය ප්‍රමාණය වාර්ෂික ෂය ප්‍රමාණය සමානයි පිරිවැය ඍණ සුන්බුන් නගයනේ. ඔයාලා දන්නවනේ සමීකරණය මතකයි පිරිවැය ඍණ සුන්බුන් නගය බෙදීම ප්‍රයෝජනවත් ජීව කාලය. හරි. මෙන්න බලන්න යන්ත්‍රයේ වටිනාකම රුපියල් ලක්ෂ 5යිලු සුන්බුන් නගය කියලුද රුපියල් 50000යිලු සුන්බුන් නගය 50000යි බෙදනවා ප්‍රයෝජනවත් ජීව කාලය වර්ෂ 5යිලුනේ. හරි බලන්න පැහැදිලි ලක්ෂ 5න් 50000ක් අඩු කරන්න 450000යි 450000 බෙදන්න 5න් කීයක් එනවද වාර්ෂික ෂය ප්‍රමාණය රුපියල් 90000යි. එහෙනම් හැම වෙලාවෙම අපි ආදායම් ප්‍රකාශය දාන්නේ වර්ෂයට අදාළ ෂය ප්‍රමාණය. කීයද එහෙනම් මේ අවුරුද්දට අදාළ ෂය ප්‍රමාණය ගත්ත දිනේ අපිට වැඩක් නැහනේ. සමුච්චිත ෂය හොයන්න තමයි ගත්ත දිනේ වැදගත් වෙන්නේ. ඇයි ඒ 2016 1 ගත්තා නම් 2016 12.31ට අවුරුද්දක් ෂය වෙලා 2017 12.31ට අවුරුදු දෙකක් ෂය වෙලා. එතකොට 90000 ගානේ දෙකක් ඒ කියන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. අපෙන් අහන්නේ ආදායම් ප්‍රකාශයට යන්නේ වර්ෂයට අදාළ ෂය ප්‍රමාණය කීයද රුපියල් 90000යි. අන්න පැහැදිලි නේද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට තමයි අවුරුදු දෙකක ෂය ප්‍රමාණය අපි ඒකට විශේෂ නමක් කියනවා සමුච්චිත ෂය කියලා. සමුච්චිත ෂය ප්‍රමාණය යන්නේ කොහෙටද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට. හරි. එහෙනම් උත්තරය අංක 1. බලන්න ඔයාලගේ MCQ පේපර් එකේ තියෙන වැදගත් අවසාන ප්‍රශ්න කීපය. ඇයි අපි වැදගත් කියලා කියන්නේ? ඡේදයක් දීලා අහනවා ප්‍රශ්න 5ක් හෝ 6ක්.
අහන්නේ ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන වලගේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් එන්නේ සාමාන්‍ය පෙළ විභාගයේ කොමස් පේපර එකේ ඒක පුද්ගල ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන. එහෙනම් මෙන්න මේ මූල්‍ය ප්‍රකාශන වලින් තමයි මේ ප්‍රශ්න 5 හෝ 6 අහන්නේ අවසාන. හරි. බලමු අපි මෙන්න සිද්ධිය දීලා තියෙනවා. පහත් සතහන් තොරතුරු ඇසුරෙන් අංක 35 සහ 40 ප්‍රශ්නවලට 35 සහ 40 තෙක් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. බලන්න ජානකගේ ව්‍යාපාරයේ 2017 12:31 දිනට පිළියෙල කළ ශේෂ පිරික්සුමෙන් උපුටාගත් ශේෂ කිහිපයක් පහත දැක්වේ. හරි මෙන්න ශේෂ පිරික්සුමේ තොරතුරු තියෙනවා. අතිරේක තොරතුරු 3ක් තියෙනවා. බලන්න පළවෙනි එක 2017 වර්ෂය සඳහා රක්ෂණ ගාස්තුව 20000යිලු ණයගැතියන්ගෙන් රුපියල් 3000ක් බොල් ණය කපා හරින්නලු 2017 12:31 දිනට ඉතිරි තොගේ පිරිවැය රුපියල් 30000යි. හරි. මෙන්න එහෙනම් තොරතුරු ටික අපි බලමු. 35 වෙනි ප්‍රශ්නේ අහන්නේ 2017 12:31 දිනෙන් අවසන් වර්ෂය සඳහා විකුණුම් පිරිවැය. හරි අපි ගණනය කරගන්න ඕනේ. මාත් එක්කම ගණනය කරගන්න පුළුවන්. බලන්න විකුණුම් පිරිවැය. මතකයි නේද විකුණුම් පිරිවැය හොයන්න? හරි අපි ඉස්සල්ලාම ලියනවා ආරම්භක තොගය. ආරම්භක තොගය. හරි. බලන්න ආරම්භක තොගය මෙන්න 2017 1 දිනට තොගය 40000යි. හරි රුපියල් කියලා උඩින් දාගමු අපි. දේසි 40000යි. අපි මේකට එකතු කරනවා ගැනුම්. මතකයිනේ විකුණුම් පිරිවැය හොයද්දී ආරම්භක තොගය ධන ගැනුම්. බලන්න ගැනුම් 1,50,000යි. ගැනුම් 1,50,000යි. හරි. ඊට පස්සේ අපි බලනවා ගෙනීමේ කුලී සහ පැටවුම් කුලී තියෙනවද කියලානේ. ගෙනීමේ කුලී තියෙනවා රුපියල් 3,000යි. හරි. ගෙනීමේ කුලී 3,000යිනේ. හරි. පැටවුම් කුලී දීලා නැහැ. හරි. අපි ගන්නවා මේ ටිකේ එකතුව. හරි. මේකටද අපි කියන්නේ විකුණුම් පිරිවැය කියලා නෑ නේද ළමයි? අපි මේන උත්තරේට කියන්නේ මොකක්ද? ඔයාලගේ වැඩිදුර දැනුමට විකිණීමට ඇති භාණ්ඩවල පිරිවැයනේ. විකිණීමට ඇති භාණ්ඩවල පිරිවැය. කීයද? රුපියල් 1,93,000යි. අපි මේකෙන් අඩු කරන්න ඕනේ අවසාන තොගය. මේ බලන්න අතිරේක තොරතුරු වල තියෙනවා 12:31 දිනට ඉතිරි තොගේ පිරිවැය 30000යිලු. හරි. ලියන්න අඩු කරා අවසාන තොගය රුපියල් 30000යි. හරි. මෙන්න වරහන් කරා බලන්න අඩු කරලා උත්තරේ. හරි. කීයක් එනවද? රුපියල් 1,63,000ක් එනවනේ. හරි. බලන්න උත්තරයක් තියෙනව නේද? 12:31 දිනෙන් අවසන් වර්ෂයේ විකුණුම් පිරිවැය කීයද? 1,63,000යි. උත්තරේ අංක 4. හරි. ඊළඟ ප්‍රශ්නේ මෙම ව්‍යාපාරයේ 2017 12:31 දිනෙන් අවසන් වර්ෂයේ සඳහා දල ලාභය කොහොමද අපි දල ලාභය හොයන්නේ? විකුණුම් ආදායමෙන් අඩු කරනවා විකුණුම් පිරිවැයනේ. හරි. අපි බලමු ඉස්සල්ලාම විකුණුම් ගාන කීයක්ද දීලා තියෙන්නේ කියලා. බලන්න විකුණුම් තියෙනවා 2,50,000යි. විකුණුම් 2,50,000යි. රුපියල්. විකුණුම් පිරිවැය අඩු කරනවා අපි. මෙන්න විකුණුම් පිරිවැය අපිට කීයක්ද ආවේ? විකුණුම් පිරිවැය 1,63,000ක් ආවා. හරි. අඩු කරන්න බලන්න 10න් 3ක් 7යි. මෙතන 4යි. 14න් 6ක් 8යි. හරි. කීයක් එනවද? දල ලාභය 87,000යිනේ. රුපියල් 87,000යි. පැහැදිලි නේද? හරි. මෙන්න පිළිතුරු අංක 1. එතකොට ඔයාලා පළවෙනි එකේ විකුණුම් පිරිවැය වැරදුනොත් දල ලාභයත් වරදිනවනේ. හරි. එහෙනම් බලන්න ඊළඟ ප්‍රශ්නේ 37
මෙම ව්‍යාපාරයේ 2017-12 දිනෙන් අවසන් වර්ෂය තුළදී මුදලින් ගෙවා ඇති රක්ෂණ ගාස්තුව. හරි මේ බලන්න ගැලපීමක කියනවා 2017 වර්ෂය සඳහා රක්ෂණ ගාස්තුව 20000යිලු. වර්ෂයට අදාළ 20000යිලු. නමුත් මේ ශේෂ පිරික්සුමේනේ නේද? මේ අපිට ශේෂ පිරික්සුමේ තොරතුරු දීලා තියෙන්නේ. බලන්න ශේෂ පිරික්සුමේ තොරතුරු වල රක්ෂණ ගාස්තු තියෙන්නේ කීයයිද? 18000යි. එහෙනම් ළමයි මුදලින් ගෙවපු ගාන තමයි ශේෂ පිරික්සුමට එන්නේ නේ. ඇයි? ගිණුම් තුලනය කරලා ශේෂයන් ආශ්‍රයෙන්නේ ශේෂ පිරික්සුම පිළියෙල කරන්නේ. රක්ෂණ ගාස්තු මුදලින් ගෙව්වාම මුදල් බැර වෙලා රක්ෂණ වියදම් ගිණුමට හර වෙලා තියෙන්නේ කීයයිද? 18000යි. ඒතකොට අපිට ගණනය කරගන්න දෙයක් නැහැ. අපෙන් අහන්නේ මුදලින් ගෙවලා තියෙන රක්ෂණ වියදම කීයද? එහෙනම් පැහැදිලි රුපියල් 18000යි. නමුත් වර්ෂයට අදාළ කීයලුද? 20000ලු. ඒක අපිට අදාළ නැහැ. මුදලින් ගෙවලා තියෙන රක්ෂණ ගාස්තුව කීයද බලන්න රුපියල් 18000යි. පිළිතුර අංක 2. 38 වෙනි ප්‍රශ්නේ මෙම ව්‍යාපාරයේ 2017-12-31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ දැක්විය යුතු ණය ගැති වටිනාකම බලන්න ගැලපීම අංක 2 ණය ගැතියන්ගෙන් රුපියල් 3000ක් බොල් ණය කපා හරින්නලුනේ. බලන්න ණය ගැතියෝ කීයක් ඉන්නවද? 35000යි. ණය ගැතියෝ 35000යි. මේකෙන් කීයක්ද බොල් ණය කපා හරින්න කියන්නේ? 3000යිනේ. හරි කීයක් එනවද ඉතිරි ණය ගැතියෝ එතකොට? බලන්න ඉතිරි ණය ගැතියෝ එනවා අපිට රුපියල් 32000ක් නේ. හරි මෙන්න ණය ගැතියෝ 32000යි. පැහැදිලි නේද? ඉතිරි ණය ගැතියෝ තමයි අපි දාන්නේ කොහෙද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම් යටතේ ඇතුළත් කරන්නේ. හරි මෙන්න එහෙනම් රුපියල් 32000ක් එනවා. 39 මෙම ව්‍යාපාරයේ 2017-12-31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ශුද්ධ ලාභයනේ. හරි අපි මොන ලාභයේද හෙව්වේ? දල ලාභය හෙව්වනේ. එතනින් පල්ලෙහාට හදන්න තියෙන්නේ. හරි දල ලාභය 87000යි. හරි මෙන්න දල ලාභය 87000යි. මතකයි දල ලාභයට අපි ආදායම් එකතු කරනවනේ. බලමු අපි ආදායම් මොනවාද තියෙන්නේ කියලා. මේ බලන්න ලද වට්ටම් තියෙනවා 2000යි. වෙනත් ආදායම් තියෙනවා 5000යි නේ. ලද වට්ටම් 2000යි. වෙනත් ආදායම් තියෙනවා 5000යි. අපි ආදායම් ටික දල ලාභයට ආදායම් එකතු කරාම එනවා 7යි 2යි 9යි 5යි 14න් 4 එකක් ඉතුරුයි 94000යි. අපි ඊට පස්සේ ඍණ වියදම්නේ. බලමු දල ලාභයට ආදායම් එකතු කරා රුපියල් 94000යි ඍණ වියදම්. හරි අපි බලමු වියදම්. බලන්න පළවෙනි එක රක්ෂණ වියදම්නේ. අතිරේක තොරතුරු වල කියනවා වර්ෂය සඳහා රක්ෂණ ගාස්තුව 20000යි කියලා. ඒ කියන්නේ මුදලින් ගෙවලා තියෙන්නේ 18000 වුණාට වර්ෂයට අදාළ 20000යිලු. අපි ලාභය හෝ අලාභය ගණනය කරද්දී වර්ෂයට අදාළ රක්ෂණ ගාස්තුව තමයි දාන්නේ නේ. ඒ කියන්නේ කීයද රුපියල් 20000යි. හරි. වියදම් යටතේ අපි ඉස්සල්ලාම දානවා රක්ෂණය 20000යි. ඊට පස්සේ බලන්න මොනවාද තියෙන්නේ කියලා. රක්ෂණ වියදම් හරි. පරිපාලන වේතන කීයක් තියනවද? 26000යි. බලන්න පරිපාලන වේතන 26000යි. ඊට පස්සේ තියෙනවා මූල්‍ය වියදම් 4000යි. මූල්‍ය වියදම් 4000යි. ඒ වගේම දුන්වට්ටම් තියෙනවා 10000ක්. දුන්වට්ටම් කියන්නේ ව්‍යාපාරයේ වියදමක්.
දුන්වට්ටම් 10000යි. තව බලන්න ගැලපීම් වල තියෙනවා ණයගැතියන්ගෙන් රුපියල් 3000ක් බොල්ණය කපා හරින්නලු. ତොර බොල්ණය කියන්නේත් ව්‍යාපාරයට වියදමක්නේ. අපි කාලච්ඡේදයට අදාළ සියලු ආදායම් සහ වියදම් දාන්න ඕනේ. හරි බලන්න බොල්ණය 3000යි. මේකත් වියදමක් ව්‍යාපාරේ. හරි. මෙන්න අපි වියදම් ටික දැම්මා. බලන්න වියදම් වල මුළු එකතුව 0යි 6යි 4යි 10යි 13න් 3 එකක් ඉතුරුයි 6යි 63000ක් එනවා. අඩු කරන්න තියෙන්නේ බලන්න 94000යි දලලාභයට ආදායම් එකතු කරාම හරි පැහැදිලි කීයක් එනවද ශුද්ධ ලාභය ව්‍යාපාරේ රුපියල් 31000යි. හරි මෙන්න පිළිතුරු අංක 1 ශුද්ධ ලාභය රුපියල් 31000යි. පැහැදිලි නේද? හරි සිද්ධියට අදාළව ඒ අදාළ සියලු තොරතුරු වලින් තමයි අපි මේ ශුද්ධ ලාභය හොයන්න තියෙන්නේ. ආදායම් සහ වියදම්. හරි අපි බලමු 40 වෙනි ප්‍රශ්නේ. මෙම ව්‍යාපාරයේ 2017 12:31 දිනට අයිතිකරුගේ මුළු හිමිකම කවදටද 2017 12:31 දිනට. හරි අපි දන්නවා හිමිකම වෙනස් වන අවස්ථා ආරම්භයේ ප්‍රාග්ධනය බලන්න මෙන්න බලන්න අයිතිකරුගේ ආරම්භක ප්‍රාග්ධනයේ තියෙනවා ලක්ෂ 3ක්. හරි ඉස්සල්ලාම අපි බලමු ප්‍රාග්ධනය කවදටද 2017 1/1 දිනට ප්‍රාග්ධනය කීයද රුපියල් ලක්ෂ 3ක් තිබ්බනේ ලක්ෂ 3යි. අපි දන්නවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ හිමිකම් යටතේ අපි දානවා ආරම්භක ප්‍රාග්ධනයට වර්ෂයේ ශුද්ධ ලාභය එකතු කරන්න ඕනේනේ. ශුද්ධ ලාභය අපිට ආවා කීයයිද 31000යි. හරි ශුද්ධ ලාභයේ රුපියල් 31000යි. ගැනිලි තිබ්බොත් අපි ගැනිලි අඩු කරන්න ඕනේ. නමුත් මේ ගානේ අපිට ගැනිලි දීලා නැහැ. හරි එහෙනම් මෙන්න බලන්න 1/1 දිනට අවසාන හිමිකම හොයන්නේ කොහොමද අපි ප්‍රාග්ධනයට ශුද්ධ ලාභය එකතු කරා ගැනිලි තිබ්බොත් අපි ගැනිලි අඩු කරන්න ඕනේ. ගානේ ගැනිලි අපිට දීලා නැහැ. එහෙනම් පිළිතුර රුපියල් 3,31,000යි. හරි එහෙනම් දරුවනේ බලන්න අපි අද දවසේ ඔයාලගේ සාමාන්‍ය පෙළ විභාගයේ 2018 වර්ෂයේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරා. ඉතින් අපි සිලබස් එක ඉගෙන ගත්තා. ඒ වගේම තමයි 2018 පේපර් එකේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය අපි පුළුල්ව සාකච්ඡා කරා ඔයාලත් එක්ක. ඉතින් මම හිතනවා ඔයාලට පේපර් එක එන්නේ කොහොමද? ඒකට අදාළ විචල්යන් කොහොමද ප්‍රශ්න හැදෙන්නේ කියන එක පිළිබඳව පුළුල් අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. එහෙනම් දරුවනේ අපි 2018 වර්ෂයේ ඔයාලගේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය ඔයාලගේ උත්තර ලියන ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් ඊළඟ වීඩියෝ එකේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් හැමෝටම ආයුබෝවන්.